අයබෝවන් දරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි ඔබ මුණ ගැහෙන්නේ යාත්‍රා සමග. යාත්‍රා හැමදාම දියත් වෙනවා සොඳ දවසේ අපි සුපුරුදු හිතවත්කම ලෙන්ගතුකම තියාගෙන ඔබ හැමදාමත් මුණ ගැහෙනවා. ඔබේ ජීවිතයට වටින මගේ ජීවිතයට වටින හුඟක් දේවල් අපි මේ ඉස්සරහට තුල කතා බහ කරනවා. ඒ අදත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි හැමෝටම වටින අපි හැමෝටම අදාළ කාරණාවක් අදත් සාකච්ඡාවට බඳුන් කරන්න කතා බහ කරන්න. සතුට පිළිබඳව අද දවසේ අපේ තේමාව බවට පත් වෙන්නේ සතුට උතුම්ම ධනයයි කියලා අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. ඒ සූදානම තුළ ඔබට පොඩ්ඩක් හිතලා බලුවොත් සතුටින් හිටපු මොහොතක්, සතුටින් හිටපු දවසක් ටිකක් දුර වෙන්න පුළුවන් සමහරට නම් හැමදාම සතුටින් ඉන්න වෙන්නත් පුළුවන්. කොහොම නමුත් හැමෝටම වටින හැමෝටම වැදගත් කතා බහකට අපි මුල පුරන්න සූදානම් වෙනවා. අපි අද දවසේ තමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක මැදිරියට ආරාධනා කළා. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජේන ගුණසිරි සදහම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දරන්දර කඩුගන්නා මුදලිවත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකද ඥානද අපේ හඳුරු බොහොම ගෞරවයෙන් පිළිගන්න අපි වැඩසටහනට. ඒ සමගම අපි අද දවසේ අපේ යාත්‍රා වැඩසටහනට ආරාධනා ලබා දුන්නා බොහොම ගෞරවපූර්වකව. උන්වහන්සේ ප්‍රථම වතාවට තමයි ඔබ අප මුණ ගැහෙන්නේ මේ මැදිරිය තුල මේ වැඩසටහන තුලදී. පිළියන්දල මාම්පේ ශ්‍රී විජයවර්ධනාරාම සහ කොටගෙදර ශ්‍රී ගංගාරාම යන උභය විහාරාධිපති ශ්‍රී ජවහර්ලාල් විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය අවසරයි කුමුකේ චන්දාලෝක අපේ හඳුර බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුර වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි අද දවසේ ඉතාමත් ගෞරවපූර්වකව වැඩසටහනට සහභාගී වෙන්න කියලා ඇරයුම් ලබා දුන්නා. රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය දුමින්ද ගුරුකේ ආචාර්යතුමන්ට ආයුබෝවන් ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. එතුමත් මුල්ම වතාවට තමයි අපේ වැඩසටහනට නම් සහභාගී වෙන්නේ. ඉතින් බොහොම සතුටු දවසක් අද විශේෂ කතා බහකට අපි සූදානම් වෙලා ඉන්න මොහොතක අපේ හඳුර බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරන මම සුපුරුදු විදිහටම වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගන්න. යාත්‍රා සමග එකතු වෙන හැම දිනාටම සතුටින් ඉන්න පුළුවන් සුබ රාත්‍රියක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. තරංග මහත්තයා බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2000 ගණනකට කලින් තමයි මේ සන්තුට්ටි පරමං ධනං කියන බුද්ධ වචනය දේශනා කළේ. සතුට කෙනෙකුට ලබාගත යුතු උතුම්ම ධනය කියලා. නමුත් අද වෙනකනුත් මේක කී දෙනෙක් ක්‍රියාත්මක කරලා තියෙනවද පිළිගන්නවද කියන එක පිළිබඳව තියෙනවා ලොකු සැකයක්. ගොඩක් දෙනා අදටත් ධනෙ කියලා හිතන්නේ සල්ලි මිල මුදල් ආදීනේ. ඒ මැත්තේ තමයි ජීවිතේම වෙන් කරලා තියෙන්නේ. ගහ බැන ගන්න, රණ්ඩු වෙන්න, මරා ගන්න මේ ඔක්කොම කරන්නේ ඒවට. ඒ නිසා තමයි මේ අලුත් අවුරුද්දක ආරම්භයේදී අපි කල්පනා කරන්නේ යාත්‍රා වැඩසටහන තුලින් මේ බුද්ධ භාෂිතය ප්‍රායෝගිකකරණය කිරීම සහ අපිට ඇයි සතුට ලබා ගන්න බැරි වෙලා තියෙනවා නම් සතුට වෙනුවෙන් කරලා තියෙන බොහෝ දේවල් දුක නම් උරුම වෙලා තියෙන්නේ කොතන හරි වැරද්දක් තියෙනවා. අන්න ඒ වැරද්ද නිවැරදි කරගත්තොත් අපිට පුළුවන් වෙයි සතුටෙන් ජීවත් වෙන්න. ඒ නිසා තමයි මේ මාතෘකාව වැදගත් වෙන්නේ. ඉතින් සතුට කියන එක පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ කතා කරන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. මනෝවිද්‍යාත්මක පැත්තෙන් කියන්න පුළුවන් මේක චිත්තාවේගයක්. දුක, තරහව, ඊර්ෂ්‍යාව ඔය වගේ ඒවා චිත්තාවේගනේ. සතුටත් චිත්තාවේගයක්. එතකොට චිත්තාවේගවල ස්වභාවය කොහොමද? ඒක අපිට හිග වෙලා තියෙනවා නම් සතුට නැමැති චිත්තාවේගය හිග වුණේ මොකක් නිසාද? ඒක උපයා ගන්න අසමත් වෙලා තියෙන්නේ ඇයි? ඔය වගේ මේ පැත්ත කතා කරන්න පුළුවන් වෙයි. අනිත් එක තමයි දැන් මේ ලෝකේ තරංග මහත්තයා හැම දෙයකටම වගේ පුහුණු කිරීම තියෙනවානේ. පුහුණු වීම තියෙනවා. පුහුණු කරුවොත් ඉන්නවා. ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඉන්නවා, වගා ශාස්ත්‍රයේ ඉන්නවා, ඊළඟට වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්නවා. හැම අංශයකම ඉන්නවා පුහුණු කිරීම සහ පුහුණු කරන ආයතන තියෙනවා. ජීවන පුහුණු ආයතනක් තියෙනවා දැන්. ගොඩක් දෙනා සමහර ලාවට දන්නේ නැහැ ජීවන පුහුණු කරුවොත් ඉන්නවා. ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? පුද්ගලයන්ට සතුට අහිමි වුණාම ඒ අහිමි වෙන්න හේතු වූ කාරණා හොයලා බලලා
ඒ හේතුන් ඉවත් කිරීම සඳහා අර පුද්ගලයා තුළින් ඒ පුද්ගලයාව පුහුණු කරනවා. ඕක තමයි ඒ ක්‍රියාවලිය. ඒ නිසා ඒගොල්ලෝ බෙදාගෙන තියෙනවා පෞල් ගැටලු, ආර්ථික ගැටලු, සෞඛ්‍ය ගැටලු. ওই විදිහට මේ ගැටලුනේ ඇත්තට මේ අපිට සතුට නැති කරවන්නේ. ඒක අපි ගොඩක් දෙනා දැනගත්තේ නැති වුණාට ඒගොල්ලෝ ඒක හඳුනාගෙන පුහුණු කරනවා. ඉතින් ඒක නිසා මම හිතනවා බුදුරජාණන් වහන්සේ අනාවරණය කරපු මේ ධනය උපයා ගැනීමේ හැකියාව තියෙන්නේ මිනිස්යන් වන ඔබට අපට. ඒක උපයා ගැනීමට අසමත් වුණොත් එහෙම මේ මනුස්ස ජීවිතය ලබාගෙන ඉන්න කාලෙදී ඒක මහා අභාග්‍යයක්, පාඩුවක්. මේ නිව්යෝක් නගරයේ ජීවන පුහුණු විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාලය ආරම්භ කරපු ප්‍රධානී කාන්තාවක්, ඒ කාන්තාව ඉදිරිපත් කරලා තියෙන කෘතියක මම දැක්කා තියෙනවා. මම රස්සාවක් හොයාගෙන ගියා විවිධ තැන්වලට ගියා, හැකියාවන් වල නිරත වුණා. ඉතින් ලොකු පඩියකුත් හම්බුණා. නමුත් මට කිසිම දවසක ඒකෙන් තෘප්තියක් තිබුණේ නැහැ කියලා. ඒ නිසා මම මේ විශාල වැටුපත් පැත්තක දාලා ඒ රස්සාවෙන් අයින් වෙලා විවිධ පුජ්‍යලයන් එක්ක සාකච්ඡා කරලා මේ ආයතනය පටන් ගත්තා කියලා. දැන් බලන්නකෝ ඒකත් හරි වැදගත්. එයාට අහිමි වෙච්ච සතුට, තෘප්තිමත් බව හොයාගෙන ගිහිල්ලා එයා තෘප්තිමත් වීම සඳහා එයා වැඩපිළිවෙලක් ආරම්භ කරලා දැන් ඒක විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තියෙනවා. එයා යටතේ තමයි ওই පුහුණුකරුවෝ ඔක්කොම ඉන්නේ. විශාල ශිෂ්‍ය පිරිසකුත් ඒකේ ජීවන පුහුණු වීම කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ යාත්‍රා සමග එකතු වෙන ඔබට මේක මේ අලුත් දෙයක් වෙයි සමහර වෙලාවට. සතුට කියවට නෑනේ. ඒක කොහෙම මිලදී ගන්නත් නෑනේ. ඉල්ල ගන්නත් නෑ. ඒ සඳහා අද කරන සාකච්ඡාව වඩාත් ඵලදායක වෙයි තරම් මහත්තයා අපේ පඬිත හාමුදුරුවෝ බෞද්ධ දර්ශනය අංශයෙන් ඒක පිළිබඳව අවධාරණය කරයි. ඒත් එක්කම වෛද්‍ය ගුරුගේ මැතිතුමා මේ පිළිබඳව පරේෂණ සහ ක්‍රියාකාරකම් රාශියක් ඉදිරිපත් කරන කෙනෙක්. ඒ නිසා අපේ ශ්‍රාවකයන්ට, ප්‍රේක්ෂකයන්ට අද දවසේ සතුට අහිමි වෙලා තියෙනවා නම් අහිමි වූ සතුට ඇති කරගන්නත් සතුටෙන් නම් ඉන්නේ ඒ සතුට රඳවා තබාගෙන ජීවත් වෙන්නත් මේ කතා බහ පිටුවහලක් වෙයි. බොම්බේ අපේ හඳුන්නේ. ඔබට ඒ කතාවත් එක්ක ඒ පැහැදිලි කිරීමත් එක්ක දවසේ වැඩසටහනේ වටිනාකම කොයිතරම්ද කියලා තවදුරටත් පැහැදිලි වෙන්න ඇති. සතුට අහිමි වෙලා නම් සතුට ලං කරගන්න, සතුට හොයාගන්න, සතුටෙන් ඉන්නවනම් ඒ සතුට රඳවා තියාගන්න. ඒක හරි වටිනවා. මම අපේ හඳුනනත් බොහොම ගෞරවයෙන් අපේ හඳුනන ආරාධනා කරන්නේ වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගන්න ඔබ වහන්සේගේ පාර්ශ්වයෙන් උත් යම් ආරම්භයක් අපිට ලබා දෙනවා වැඩසටහනට මේ වෙලාවේ හරි වටී. ඒ අති ගෞරවනීය නෙළුවා කඳනායක හඳුරන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ ආචාර්ය ආත්මා තරංග මහත්මයා ඇතුළු අපේ ප්‍රේක්ෂක පින්වතුන් නායක හඳුරෝ දේශනා කළා බුදුහාඳුරෝ සන්තුට්ටි පරමං ධනං කියලා සඳහන් කරනවා කියලා. පරම ධනය සතුට. ඒක සඳහන් වෙන නායක හාඳුරෝ සඳහන් කරපු ආකාරයටම ධම්මපදයේ සුඛ වග්ගේ. සුඛ වග්ගේ කියන්නේ සැපය ගැන කතා කරන වග්ගේ. ඒක මේ සතුට ගැන කතා කරනවා. එතකොට ඒකේ 15 වෙනි වග්ගය තමයි සුඛ වග්ගේ ධම්මපදයේ. ඒකේ 8 වෙනි ගාථාව. ඒ මම ඒ ගාථාවම කියන්නම්. එතකොට මේ සතුට පරම ධනයයි කියන එක කොච්චර වටින දෙයක්ද කියන එක අපිට වැටහෙනවා. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විශ්වාස පරමා ඥාති නිබ්බානං පරමං සුඛං. ආරෝග්‍ය පරමාලාභ. දැන් අද කාලේ අපිට නිරෝගීකම උතුම් සැපත කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. අද නිරෝගීකම දෙනවා නම් කොවිඩ් වලින් බේරෙන්න පුළුවන් නම් ඕනම දෙයක් මිනිස්සු දෙනවනේ. ඒක තමයි පරම ලාභය කියන එක අද අපි දන්නවා. ඒ වගේම සතුට කියන එක පරම ධනය, උතුම්ම ධනය. අපි ධනය හොයාගෙන නොඑක් විදිහට ගමන් කරනවා. නමුත් මේ සතුට තරම් ධනයක් නැහැ කියලා කියනවා.
ඊළඟට විශ්වාස පරමා ඥාති. තමන්ට විශ්වාසවන්තයෝ ඉන්න එක තමයි හොඳම ඥාතීන්. එතකොට අපිට අපේ ජීවිතයේ විශ්වාසවන්තයන් අපිට ඉන්නවනම් විශ්වාස කරන්න පුළුවන් අය. ඒ අය තමයි අපිට ළඟම ඥාතීන් බවට පත් වෙන්නේ. ඒ වගේ නිබ්බානං පරමං සුඛං එනිවන ඉක්මවා යන සැපයක් නැහැ. ඒ නිසා මේ පරම ධනයේ සතුටයි කියලා බුදුහාඳුරෝ දේශනා කරන්නේ අනෙක් කාරණා තුනටම සාපේක්ෂව මේකත් සත්‍යයක් බවට පත් වෙන නිසා. නායකහරේ අර මහා ධම්ම සමාදාන සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ බුදුහාඳුරෝ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සු සතුටින් ඉන්න අපේක්ෂා කරනවා. නමුත් ඒ අපේක්ෂා බිඳ වැටෙන අවස්ථා තියෙනවා. යේ බුහේන භික්කවේ සත්තා ඒවං කාමා ඒවං ඡන්දා ඒවං අධික්පායා. මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ මෙන්න මේ වගේ කැමති දේවල් තියෙනවා. මේ වගේ ආශාවල් තියෙනවා. මේ වගේ අභිප්‍රායන් තියෙනවා. අහෝවත අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායයුම්. අනේ මට මොනවා හරි වෙනවනම් මම අකමැති. ඒ වගේම මට වේදනාවක් ගෙන දෙන මං මනාප නොවන ඒවා පරිහායයුම් මගෙන් ඈත් වෙන්න ඕනේ. කියන්නේ අපිට දුක ඈත් වෙන්න ඕනේ කියන එක අපේ පරමාර්ථයක්නේ. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තේසං වික්කවේ සත්තානං මහණෙනි මිනිස්සුන්ගේ ආශාව අභිප්‍රාය කැමැත්ත මෙහෙම වුණාට අපිට බොහෝ විට දකින්න තියෙනවා. අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඩේයම්. අපි අකමැති අමනාප අපි ඈත් වෙනවට කැමති දේවල් අපි පස්සෙන් හඹා වෙන අවස්ථා තියෙනවා. දැන් අපි කොරෝනා වලින් මිදෙන්න කැමති. දෙවෙනි රැල්ලක් වෙනවා. තුන්වෙනි රැල්ල ඔන්න මෙන්න කියනවා. ඒතර අපි මේ සතුටෙන් ඉන්න ලෑස්ති වෙනකොට ඒක නැති කරලා දානවා. ඒ නිසා මේ මොකද්ද හේතුව? මේ සතුට අපේක්ෂා කරන ලෝකයේ හමුවේ මේ ගේන දුක මොකද්ද? දැන් අපි කොයිතරම් සතුටෙන් ඉන්න අදහස් කළත් අපි සමහරට මේ දුක හඹා යනවනේ. දැන් බුදුහාරු දේශනා කරන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අපේ සම්පයෝගෝ දුක්ඛෝ, ඒ විපයෝගෝ දුක්ඛෝ, යං පිච්ඡං ලබතම්පි දුක්ඛං, සංකේතේන පංචපාදා නක්ඛන්දා දුක්ඛ. ඒ දුක් ඔක්කොම දේශනා කළ අවසානයේ කියලා සංකේතේන පංචපාදා නක්ඛන්දා දුක්ඛ. කොටින්ම කියනවනේ මේ උපාදානස්කන්ධේම දුකක් කියලා. හැබැයි බුදුහාඳුරම දේශනා කරනවා මහා දුක්ඛඛන්ද සූත්‍රයේදී මේ ලෝකේ සත්වයන්ගේ අභිප්‍රායන් කීපයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ මිනිස්සු කැමති සුඛ කාම දුක්ඛ පටික්කුලා. සැප විඳින්න කැමති, දුක ඈත් වෙනවට කැමති. එතකොට සැප විඳින්නේ කියන්නේ සතුටින් ඉන්න කැමති කියන එකනේ. සතුටින් ඉන්න කැමති. තමන් අසතුටින් ඉන්න දේවල් ඈත් කරගන්න කැමති. හැබැයි ඒ අපේක්ෂාව තිබුණට හුඟක් වෙලාවට ඒ සතුට ඉක්මවාගෙන දුක ඉස්සරහට එනවා. එතකොට මෙන්න මේ දේශනාවන් බුදුහාරංග දේශනාව තුළ තියෙනවා. මේවා මෙහෙම වෙන්නේ ඇයි? අපිට මේ සතුටට වැඩිය දුක වැඩි කියලා අපිට හිතෙන්නේ ඇයි? මම හිතන්නේ අපි ඉදිරි සාකච්ඡාවේදී ඒ අපිට විස්තරාත්මකව කතා කරන්න පුළුවන් මේ පදනම මතින්. බොහොම පිං අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක අපිට මේ සතුට පිළිබඳව යන්න පුළුවන් මාර්ගයන් අද කතා බහ කළ යුතු කාරණාවන් මොනවද කියන එකටත් යම් ඉගියක් ඔබටත් ලැබෙන්නද කියලා අපි විශ්වාස කරනවා. කෙසේ නමුත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවත් ආශ්‍රය කරගෙන අද දවසේ අපි හුඟක් වටින දේවල් ජීවිතේට එකතු කරගන්න උත්සාහ කරමු. අද දවසේ අපේ දුමින්ද ගුරුගේ වෛද්‍යතුමන් ආචාර්යතුමන් අපිත් එක්ක ඉන්න මොහොතක ඔබතුමා අපිට මුලින්ම අද දවසේ වැඩසටහනට සහභාගී වුණාට ඔබ ගැන අපේ හාමුදුරුවෝ නම් ඊට පෙරත් වැඩසටහනවලදී කතා බහ කරලා තියෙනවා. විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ මේ වෙනකොටත් ක්‍රියාත්මක කරගෙන යන සතුට ජනතාවට ලබා දෙන්න, මිනිසුන්ට ලබා දෙන්න කරන මහා මෙහෙවර පිළිබඳව පසුගිය වැඩසටහනත් අපි පොඩ්ඩක් මතක් කරා. ඒ නිසා අද දවසේදී මේ ප්‍රායෝගික අත්දැකීම් එක්ක හුඟක් දේවල් අපිට ඔබත් එක්ක බෙදා ගන්න තේ අපේ හිතවතුන් වෙනුවෙන් ඔබටත් මම ආරාධනා කරන්නේ බොහොම ගෞරවයෙන් වැඩසටහනට ඒ පාර්ශ්වයෙන් ඔබේ පැත්තෙන් යම් ආරම්භයක් අපිට අරන් දෙන්න. ඔව් තරංග අපේ අතිගෞරවනීය නායක හමුදුරුවන් දෙපළකින්ම අවසරයි. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා යාත්‍රා වැඩසටහනටත් අපේ නායක හමුදුරුවන්ටත් රජරට විශ්වවිද්‍යාලයේ විදිහට මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැන. තරංග මට හිතෙන්නේ අපි මේ සෞඛ්‍ය මානසික සෞඛ්‍ය. මොකද සතුට කියන එක බොහෝ විට කතා වෙන්නේ මානසික සෞඛ්‍ය යටතේ.
සතුට පිළිබඳව මානසික සෞඛ්‍ය පිළිබඳව බුදුදහමේ තරම් ගැඹුරට විග්‍රහ කරපු වෙන කිසිදු විෂයක් මෙහි පිට නෑ කියලායි අපි දන්නේ. මොකද ඒ තරම් ගැඹුරට මේ පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා ඒ බුදුදහමේ විග්‍රහයන් සහ බටහිර හෝ අපි මේ උගන්වන විෂයන් පිළිබඳව බැලුවොත් එහෙම මේ විෂයන් බොහොම ලදරු තත්ත්වේ ඊටත් වඩා අඩුයි කිව්වොත් ඒක හරි තත්ත්වේ තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අපේ නායක හමුදුරෝ ප්‍රකාශ කළ විදිහට මේ බුදුදහමේ ඉතා ගැඹුරෙන් විග්‍රහ කරන කරුණු සමහර වෙලාවට මේ බටහිර විෂයන් විසින් බටහිර රටවල් විසින් බටහිර වෙනත් ශාස්ත්‍ර විසින් ඒවා අපට නැවත ඒගොල්ලන්ගේ වගේ අපිට දෙනවා වෙන පොඩ්ඩක් වෙන විදිහක ආටෝපයක් දාලා සහ අපේ නායක හමුදුරුවෝ බොහොම නිවැරදිව දේශනා කළ විදිහට මේවට මුදලුත් දැන් කරලා තියෙනවා. කියන්නේ සල්ලි වලට විකුණනවා. එක එක පන්ති තියෙනවා, එක එක පාඨමාලා තියෙනවා, එක එක දේවල් වලින් මේක විකුණනවා. එතකොට මම හිතන්නේ අපිත් වගකීමක් මේකේ නිවැරදි දේ මිනිසුන්ට දැනගන්න සැලැස්වීම. ඒක නිසා එක පැත්තකින් අපි ගොඩාක් සතුටු වෙනවා අපේ නායක හාමුදුරුවන්ලා මේකට මූලිකත්වය අරන් තියෙන එකට. ඒ වගේම යාත්‍රා වැඩසටහනටත් මේ විදිහේ සාකච්ඡාවක් අපිත් එක්ක පවත්වන එක ගැන මිනිස්සුන්ට හරි දේ හරියටම මිනිස්සුන්ට දෙන්න පුළුවන් වුණොත් මිනිස්සුම මිත්‍යාවෙන් ගලව ගන්න පුළුවන්. දැන් තරංග අපි මානසික සෞඛ්‍ය කියන එකෙන් බැලුවොත් එහෙම ඒක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විග්‍රහයන් හරිම නොගැඹුරුයි. බුදුදහමත් එක්ක බලනකොට. නමුත් මානසික සෞඛ්‍ය කියන එකේදී ඊටාම වැදගත් දෙයක් තමයි සතුට. එතකොට සතුට කියන එක කෙනෙකුගේ සෞඛ්‍යයේ රෝගවලට අතිශයින්ම බලපාන කරුණක් බව දැන් වඩා තහවුරු වෙලා තියෙනවා, සොයාගෙන තියෙනවා. ඒක බෝනවන රෝග පැත්තෙන් බැලුවත් සතුට කියන එක අතිශයින් වැදගත් දෙයක් වෙලා තියෙනවා. මෙතනදී තරංග ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ සතුට කොහොමද මනින්නේ කියන එක. දැන් ශාරීරික සෞඛ්‍යයට අදාළ ගොඩක් කරුණු අපිට මනින්න පුළුවන්. උදාහරණයක් විදිහට රුධිර පීඩනය මනින්න පුළුවන්. අපේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අපිට මැනගන්න පුළුවන්. ඒ වගේ හැබැයි මානසික සෞඛ්‍යයට අදාළ ගොඩක් දේවල් අපිට මනින්න පුළුවන් කමක් නැහැ. හැබැයි මනින්න බෑ කියලා අපිට ඒක අතාරින්න පුළුවන් එකකුත් නෙවෙයි. මොකද ඒවා බොහොම නිවැරදිව මැනීමට හැකියාව නැහැ. ඉතින් ඒක නිසා දැන් ලෝකයේ මේ විෂයන් වලට සම්බන්ධ විශේෂයෙන්ම සෞඛ්‍යයට සම්බන්ධ අය ලොකු මහන්සියක් වෙනවා මේ වෙනකොටත් සතුට කොහොමද මැනගන්න පුළුවන් කියලා. ඉතින් ඒ සඳහා විවිධ පර්යේෂණ කරලා තියෙනවා. යම් සාර්ථකත්වයක් තියෙනවද? ඔව් යම් සාර්ථකත්වයක් තියෙනවා. මොකද ඒකේ විදිහම තමයි මේ ලේසියෙන් මනින්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි යම් විදිහට මේක මනින්න උත්සාහ කරලා තියෙනවා. එතකොට අර ලෝකයේ සතුටින්ම ඉන්න රටවල් වල දර්ශකය එහෙම නැත්නම් සතුටේ දර්ශකය ඔය වගේ වචන අපිට අහන්න ලැබෙන්නේ ඔය කාරණාත් එක්ක වෙන්නේ නැති. ඔව් තරංග ඒක දැන් ලෝකේ තේරුම් ගන්න තියෙනවා. අපේ නායක හමුදුරු දේශනා කළ විදිහට මේ අපි හඹාගෙන යන භෞතික දිනුවට වඩා වැදගත් වෙන්නේ සතුට කියන එක අපි හැමෝම දන්නවා, හැමෝම කතා කරනවා. හැබැයි ඔබ කිව්වා වගේ සමහර රටවල් දැන් මේක සංවර්ධනයේ දර්ශකයක් විදිහටත් යොදාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට මේ ගැන විශේෂයෙන් කතා වෙන රටක් තමයි භූතානය කියන රට. ඒ රට සෑහෙන මහන්සියක් ගන්නව වෙනම අමාත්‍යාංශයකුත් දාලා තියෙනවා. රජය මතින් මේ සතුට වැදගත් කියන එක. ඒතකොට ඒ රජයේ ඒ රට කියනවා අපිට වඩා වැදගත් වෙන්නේ ඒක පුජ්‍යල මේ නිෂ්පාදනය හෝ ජාතික නිෂ්පාදනය හෝ ඒක පුජ්‍යල ආදායම නෙමෙයි, ඒක පුජ්‍යල සතුට කියන එක. ඉතින් එතනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි තරංග මං හිතන්නේ අපි මිනිස් විදියට බලන්න ඕනේ අපි හුස්ම ගත්ත දින ගාන නෙවෙයි මයින්ඩ් ඕනේ. අපි සතුටින් හිටපු දින ගානයි මයින්ඩ් ඕනේ. ඉතින් හුස්ම ගන්න එක අපේ අවයව පද්ධතිය හොඳට තියෙනවා නම් ඕනම කෙනෙකුට හුස්ම ගන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ
අපි ජීවත් වූ දින ගානයි. මැරෙනකොට බලන්න ඕනේ ජීවත් වූ දින ගාන. ඉතින් අපි ඉස්සරහට අපේ මට්ටමින් අපි යම් යම් පරිශන කරලා තියෙනවා මේ සම්බන්ධව. අපේ ප්‍රජාවේ ඉන්න මිනිස්සුත් එක්ක අපි වැඩ කරලා තියෙනවා මේ සම්බන්ධව. ඒ සම්බන්ධව කෙරිච්ච සමහර දේවල් ටිකක් අපිට පුළුවන් වෙයි මේ වැඩසටහන හරහා බෙදා හදා ගන්න. ඔය කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා මට මෙන්න මේකටත් පොඩ්ඩි උත්තරයක් දීලා යන්න. මගේ වැඩසටහන බලන මගේ ආදරණීය හිතවතුන් එක වටි ඒ පරිශ්‍රණය එහෙම නැත්නම් ඒ ක්‍රියාදාමය තුල සාමාන්‍යයෙන් හිටපු එහෙම නැත්නම් සතුට ටිකක් අඩුවෙන් හිටපු අයට මේ කටයුතුත් එක්ක සතුට ලැබිලා තියෙනවද? ඔව් තරංග. ඒ කියන්නේ ඒ සතුටට බලපාන සාධක ඒගොල්ලෝ තේරුම් ගත්තාම අදට වඩා හෙට සතුටින් ඉන්න පුළුවන්. බොහොම ස්තුතියි. එhmenan ඔබටත් ඒ දේවල් අද දවසේ වැඩසටහන තුල ලං කරගන්න ඉඩකඩක් ලැබෙයි. යාත්‍රා හැමදාමත් දියත් වෙන්නේ හරවත් වැදගත් වටින ජීවිතයට අරුතක් ගෙනෙන දෙයක් ඔබට ගෙනීමේ පරමාර්ථය පෙරදරි කරගෙන. ඒ නිසාම අපේ ගරු සභාපතිතුමා ඒ වගේම ප්‍රියන්ත කාර්යපුරම අපේ දේශ උපදේශතුමන්ගේ සංකල්පයකට බිහිවුණු මේ වැඩසටහන දැන් වසර ගණනාවක් පුරාවට ඔබ වෙත ක්‍රියාත්මක වෙන්නේ ඔබ වෙත රැගෙන එන්නේ ඒ බලාපොරොත්තු අපේ හිතේ තියාගන්න. සතුට හොයාගෙන යන්න, සතුට ජීවිතයට ලං කරගන්න, සතුට අපේ ධනය බවට පත් කරගන්න උත්සාහ කරන සාකච්ඡාවකයි අද දවසේ මේ අපි ඔබත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපේ හඳුන්නේ අපිට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි සාමාන්‍ය සමාජය තුළදී අපිට නම් තියෙන දුකම තමයි අපේ මේ ලබා උපන් හැටි මේක වෙනස් කරගන්නේ කොහොමද? ඔහොම ප්‍රශ්න කතන්දර අපිට අහන්න ලැබෙනවා. ඒ අතරදී තවත් අය උත්සාහ කරනවා ජීවිතය ලැබෙන දෙයින් නැත්තම් ඒ Tamanගේ ලැබිලා තියෙන ජීවිතය තුළින් සතුට හොයාගෙන යන්න. මෙන්න මේ කාරණාවේදී ඇත්තටම මේ නිවැරදි ගමනට එන්න, නිවැරදි තැනට එන්න අපි කොහොමද සූදානම් වෙන්න ඕන සහ ඒ වෙනුවෙන් අපි මොනවද කරන්න ඕන කියන කාරණාවලට අපි යමු. තරංග මහත්තයා මේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙනවා සන්තුට්ටි කියලාම සූත්‍රයක් තියෙනවා. මට මතක හැටියට සංයුක්ත නිකායේ මේ සූත්‍රයේදී බුදුහාමුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මහා කාශ්‍යප තෙරුන් වහන්සේ සතුටින් ජීවත් වෙන කෙනෙක්. මොනවගින්ද සතුටු වෙන්නේ? උන්වහන්සේ ලබන මේ සිව්පසේ. දැන් ඔය තරංග අහන ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා. ඒ කියන්නේ තමන් වහන්සේට ලැබෙන චීවර පිළිබඳව සතුටක් ඇති කරගෙන තියෙනවා. දැන් අපිට සිව්පසේම එහෙමයි. එකක් අපි ගත්තොත් එහෙම දැන් තරංග මහත්තයා මට දායක කෙනෙක් සිවුරක් පූජා කරලා කියන්නකෝ. මට හිතේ මේ ලැබිච්ච සිවුර මොනතරම් වටිනවද? මේක මට ප්‍රමාණවත් කියන හැඟීම ඇති කරගන්න බැරි නම් මම හිතන්නේ ඔගේ අනිත් පැත්තනේ. මං කල්පනා කරනවා මේක මොකද්ද? මේක පෙරවන්න පුළුවන්ද? කොහොම සිවුරුද පෙරවන්නේ? කියලා ඒ ගැන මං වැරදි විදියට නරක විදියට හිතන්න පුරුදු වුණොත් මොකද වෙන්නේ? එතන ඉඳලාම මට උරුම වෙන්නේ දුක. සතුට නෙමෙයි. ලැබිච්ච දෙයින් සතුට වෙන්න ඕනේ. එතකොට ඒ ඒකෙන් අදහස් කරන්නේ මේ අනිකුත් දේවල් ලබා ගැනීම සඳහා කටයුතු නොකළ යුතුයි කියලා. නැත්තම් හිතයි ඉතින් ලැබෙන දෙයින්ම සෑහීමකටපත් වුණා ඉතින් අපි හැමදාම ඔහොම තමයි කියලානේ. එහෙම ලබා උපන් හැටියට අපි හිතපම සතුටුයි කියලා. එහෙම හිතෙන්නේ. ඒක නෙවෙයි මේ කියන්නේ. ගොඩක් තරංග මහත්තයා අපිට වෙලා තියෙන්නේ ලැබුණු දේ ගැන සතුටු නොවීමනේ. අපි නොලැබුණු දේවල් ගැන හිතලා දුක් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. සරලව කිව්වොත් එහෙම දැන් මේ සමාජයේ ඉන්න කවුද මට S2 හොඳට පේනවා. පෙනෙන S2ක් මට ලැබිලා තියෙනවා. මගේ දෑත් දෙපය හොඳට සක්‍රියයි. ක්‍රියාත්මක කරන්න පුළුවන් අංග විකල නොවුණු දෑත් දෙපය මට ලැබිලා තියෙනවා. ඒ වගේම මගේ හදවත තවමත් ක්‍රියාත්මකයි. මට එහෙම හොඳ හදවතක් ලැබිලා තියෙනවා. මට අංග සම්පූර්ණ ශරීරයක්. දැන් ඕව ගැන හිතලා කවුද සතුටු වෙන්නේ? කවුරුවත් නෑ. බොහෝ වෙලාවට නෑනේ. එතකොට දේව ෆ්‍රෙෂ් මිල අඩුයි සුවඳ වැඩි. ඒ අය හිතන්නේ මුකුත් අපිට ලැබිලා නෑ වගේ. අර නොලැබුණු දේවල් ගැන හිත ඉන්නවා.
එතකොට පුළුවන්කම තියෙනවා නම් අඩුම තරමේ පාරේ තොටේ යනකොට හරි ඔය දැස නොපෙනෙන කෙනෙක්වත් දැක්කම අනේ මේ මිනිස්සයා මං වගේද? මේ මිනිස්සයාට දැස් පේන්නේ මං කොච්චර සතුටින් ඉන්න පුළුවන් කෙනෙක්ද? මට දැස් හොඳට පෙනෙන දැස් දෙකක් ලැබිලා තියෙනවා, දැසක් ලැබිලා තියෙනවා කියලා සතුටු වෙන්න ඕන. මට තේරෙන්නේ තරංග මහත්තයා මේ අපේ චින්තනයේ තමයි වරද තියෙන්නේ. සතුට කියන එක දැන් අපේ වෛද්‍ය ගුරුගේ මැතිතුමා හැම නොඑක් එතුමා හොඳ වචනයක් කිව්වා මේක දැන් මේ ආදායම් ලබන ක්‍රමයක් බවට පත් කරගෙන තියෙනවා සතුට ඇති කරන එක මම මේ අරන් ආව පොතකුත් ඒකට පෙන්නන්න මේ තමයි ආදායම් උපයන ක්‍රමය මේකේ තියෙන්නේ සතුටින් දිගුකල් ජීවත් වන්නේ කෙසේද දැන් මේක මිලදී ගන්නවනේ මේක මිලදී අරගෙන ගෙදර තියාගත්තට කාටවත් සතුට ඇති වෙන්නේ නැහැ අර බුද්ධ දේශනාවේ තියෙන එකටත් ඕකමයි උනේ පොත් තියනවා කියවලු ඒ අදහමේ සීනෝ සතුට ඇති කරගන්න ඕන ක්‍රමේ සහ සතුට ඇති නොවෙනවා නම් ඒක හේතු මොනවද කියලාත් පෙන්ලා දීලා තියෙනවා. හැබැයි පොතේ තියෙනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මේ සතුට සහ නොසතුට කියන දෙකම මානසිකයි. ඒක සිතත් එක්ක බැඳුණු සංකල්ප. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ කලේ මිනිස්සුන්ට කියලා දුන්නා ඔබට මේ ඔබ ඉපදිලා ඉන්නේ දුක කරපින්නාගත්ත ලෝකයක දුක්ඛේන ලෝකෝ පතිට්ඨිතෝ කිව්වා දුක මත තමයි පිහිටලා තියෙන්නේ එහෙමනම් ඔබ කල යුත්තේ මොකද්ද දුක මත පිහිටි ලෝකයේ තුල සතුට හොයාගෙන යන්න ඕනේ ඒ සතුට ලබා ගන්න ක්‍රමය මම හෙව්වා මම පරිේෂණ කළා අසංඛ්‍ය කල්පලක්ෂ 4ක් මේ පරිේෂණය මේ ගුරුගේ මැතිතුමාලා අවුරුදු 2-3 සමාජයට පරිශන කරන්න ඇත්තේ. හැබැයි කල්පලක්ෂ 4ක් අසංඛ්‍ය කල්පලක්ෂ. ඒ පරිශනයේ ප්‍රතිඵල හැටියට මොකද්ද උන්වහන්සේ දේශනා කළේ? ඒකායනෝ භික්ඛවේ අයම් මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්වයින්ගේ පාරිශුද්ධ බව විසුද්ධිය නැත්තම් සතුට. සතුට සඳහා වූ මගයි මම හෙව්වේ. ඒ මග තමයි මම අනාවරණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ විසින් කල යුත්තේ ඕක හොයන්න ආයෙ පරිශන කරන්න නේ මේ පොත් සල්ලි දීලා ගන්න ඕනේ නෑ මේක හොයලා තියනවා දැන් හොයලා අනාවරණය කළා අපිට තියෙන්නේ ඒ තොරතුරු ටික අරගෙන ජීවිතයට බද්ධ කරලා බලන්න යාත්‍රා නරඹන ඔබ අද ඉඳලා ක්‍රියාත්මක කරලා බලන්නකෝ මේ ධර්මයේ උගන්වන කරුණු මේකේ තියෙනවා තරංග මහත්තයා අපිට අත්හරින්න ඕන දේවල් ඒ වගේම එක් කරගන්න ඕන දේවල් සහ ප්‍රවර්ධනය කළ යුතු දේවල්. ඒක කොච්චර සනාත වෙනවද කියලා කිව්වොත් සංයුක්ත නිකායෙම තියෙන බහුදීතු කියලා සූත්‍රයක්. මේ බමුණා තමන් සතු හැමදේම වගේ අහිමි වුණා. අහිමි වුණාට පස්සේ මොකද කරේ? ප්‍රධාන වශයෙන් ඔහුට ආදායම් මාර්ගයේ තිබුණේ ඔහු සතුවේ හිටපු ගවයින්ගෙන්. ගවයොත් හොරකම් කරගෙන ගිහිල්ලා. ඊට පස්සේ මොහු කැලෑ වදිනවා ගවයෝ ටික හොයන්න. කැලෑවට යනකොට ගහක් මුල ඉන්නවා තවුසෙක්. ඈත ඉඳලා බැලුවාම හරි සතුටින් වගේ ඉන්නේ. ඒ නිසා ඔහු තීරණය කරනවා මම මේ මෙච්චර කාල සතුටු වෙච්ච ඒවා මට දැන් අහිමි වුණා. අහිමි වෙලා දැන් දුක. ඒ නිසා මෙයා මුකුත් නැතුව මේ ගහ යට ඉන්නවා සතුටෙන් ඉන්නවා වගේ පේනවා යන්න ඕන අහන්න කියලා. ඇවිල්ලා බුදුහාමුදුරන් වහන්සේ දැකලා බුදුහාමුදුරුවෝ එක කතා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේට ඔහුගේ තියෙන ගැටලු ටික ඔක්කොම ඉදිරිපත් කරනවා. මට වගේ තමුන්නාන්සේට මේ හරක් 14 දෙනෙක් අහිමි වෙන්න නැතුව ඇති නේද කියලා. ඒ මිනිහාගේ හරක් 14 දෙනාම ගිහිල්ලා අරන් ගිහිල්ලා. එහෙම නැතුව ඇති නේද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ මට එක හරකෙක්වත් නෑ. නැති වෙන්න ඉන්න බෑ. එක කෙනෙක්වත් නෑ. මෙයාගේ ගැටලු ටික ඔක්කොම කියනවා. ඒ වගේම තලහේනක් ඉහගත්තා ඒක විනාශ වෙලා ගියා. තමුන්නාන්සේට එහෙම එකක් නැතුව ඇති නේද? බුදුහාමුදුරුවෝ දේශනා නැහැ මට එහෙම එකක් නැහැ. ඒ වගේම පණවැන්දුන් වෙලා ආපු ගෑනු දරුවෝ 7 දෙනෙක් දූලා 7 දෙනෙක් ඉන්නවා දරුවොත් එක්ක එහෙම ඔහොම ඉදිරිපත් කරලා එකක්වත් නැහැ කිව්වට පස්සේ මිනිසයා තීරණය කරනවා ගොඩක් තියාගෙන මං දුක් වෙනවා. ඒවා හිමි වෙලා. හැබැයි මේ මුකුත් නැති කෙනා පුදුම සන්තෝෂයකින් ඉන්නවා කියලා ඔහු වෙනස් වෙනවා.
මට කියන්න ඕනකම තියෙන තරංග මහත්තයා මේ චින්තනය නිවැරදි කර ගැනීම තුළ තමයි සතුට හෝ නොසතුට කියලා දෙකම තියෙන්නේ කියන්නේ. අපේ වන්දර බොහොම නිවැරදි තැනකට අපිව ගෙනාවා කියලා මටත් හිතෙනවා ඔබටත් ඒ දැනෙනවා ඇති. අපිට හුඟක් දේවල් තියාගෙන අපි දුකත් ලං කරගෙන ඉන්නවා. අර හොඳම සපත්තු දෙකක් නැහැ කියලා දුකෙන් හිටපු මිනිස්සයාට කකුලක් නැති මිනිස්සෙක් දැක්කට පස්සේ Tamanගේ දුක බොරුවක් කියලා තේරුම් ගියයි කියලා අපි කතාවක් අහලා තියෙනවා. ඔය වගේ කතා නම් ඕන තරම් අපිට තියෙනවා. හැබැයි මේ දේවල් අපි ප්‍රායෝගික ජීවිතේට ලං කරගෙන තියෙනවද? අපේ හඳුන්නේ ප්‍රායෝගික සමාජය ගැන කතා කරමින් අපිට තව ටිකක් පැහැදිලි කරගත්ත හරි වටී මේ කියන කාරණාව. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ප්‍රායෝගික ජීවිතයේ සතුට ගැන දේශනා කරපු බොහෝ දේශනාවන් තියෙනවා. දැන් අපි අද කතා කරන අයිඩියල් ලයිෆ් එකක් ගැන. අයිඩියල් ලයිෆ් කියන්නේ සතුටෙන් තෘප්තිමත් ජීවිතයන්නේ. අයිඩියල් කියන වචනෙට පාලි වචන තමයි පත්තකම්ම කියන වචනේ. පත්තකම්ම. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පත්තකම්ම සූත්‍රය සඳහන් වෙනවා. බුදුහාඳුරෝ මේක දේශනා කරන අනේපිර සිටුතුමාට. අනේපිර සිටුවරයා කියන්නේ ප්‍රකෝටිපති සිටුවරයෙක් නේ. යාට මේ සතුටු ගිහි දිවියක් ගෙවන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය කරන මොනවද කාරණා කියලා. චත්තාරෝ මේ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුර්ලභලෝකස්මි. බුදුහාඳුරෝ දේශනා කරනවා සිටුතුමනි මේ ලෝකේ ඉන්න කෙනෙකුට ඉටු වෙනවට කැමති මනාප කියන්නේ සතුට වෙනවා කියන එකනේ. එහෙම දේවල් 4ක් තියෙනවා. හැබැයි ඒවා දුර්ලභලෝකස්මි. ඒවා මේ ලෝකේ හැමෝටම ලැබෙන දේවල් නෙමෙයි. පළවෙනි එක තමයි යසෝමං අභොග්ගච්ඡන්තු සහ ධම්මේ නාති. අයං පඨමෝ ධම්මෝ. පළවෙනි එක තමයි මට පළවෙනි එක මට යසස ලැබෙන්න ඕනේ කියන එක. එතකොට යසස කියලා කියන්නේ කීර්තිය. තමන්ගේ දියුණුව ඇති වෙන එක. ඊළඟට භෝගාමේ uppajjantu සහ ධම්මේ නාති. මට භෝග සම්පත් වැඩි වැඩියෙන් උපදින්න කියන එක. භෝග සම්පත් කියන්නේ රැකියාවක්, ඒ වගේම ගෙයක් දොරක්, යාන වාහන, ඔය කියන මෙකිනෝකී දේවල්. ඒ වගේම තුන්වෙනි එක චිරං ජීවාමි දීඝමද්ධායම් පාලේමීති. මට දීර්ඝ ජීවිත කාලයක් ලැබෙන්න. දීර්ඝ කියන අවුරුදු 200ක් නෙමෙයි. ඒ නිශ්චිත කාලයට තියෙන පරමායුෂ විඳින්න පුළුවන්කම ලැබෙන්න. දැන් අද කාලේ හැටියට අවුරුදු 75 වෙන්න පුළුවන්, 80 වෙන්න පුළුවන් එහෙම. ඒ වගේම ඒ කාරණා තුන විතරක් මදි. දැන් අපි සතුටු තෘප්තිමත් ජීවිතයක් කියන්නේ මේ ලෝකේ ලැබෙන දේවල් අපි කතා කරන්නේ. ඒතර බුදුහාඳුර ඒ කාරණා තුනම මේ ලෝකයට අදාළව කතා කරනවා. භෝග සම්පත් තියෙන්න ඕනේ, යසස තියෙන්න ඕනේ, දීර්ඝායුෂ තියෙන්න ඕනේ. හැබැයි එතනින් කෙනෙකුට තෘප්තිමත් වෙන්න බෑ. එතනින් විතරක් සෑහෙන්න සතුටු වෙන්න බෑ. හතරවෙනි කාරණාව වෙන්න ඕනේ කායස්ස භේදා පරංමරණා සුගතින් සග්ග ලෝකං පුපජ්ජාමීති. මරණයෙන් පස්සේ ස්වර්ග ලෝකයක සුගතියක උපදින්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණා හතරෙන් යුක්ත ජීවිතය පත්තකම්ම ජීවිතයක්. අයිඩියල් ලයිෆ් එකක්. එතකොට මේක හදාගන්නේ කොහොමද? අපේ නායක හඳුරෝ කිව්වා, ඒ වගේම අපේ ආචාර්යතුමා කිව්වා මේ චින්තනයේ මත බොහෝ දේවල් වෙනස් වෙනවා කියලා. ඒක ඇත්ත. බුදුහාඳුරෝ දේශනා කරන්නේ මේ චින්තනය හදාගන්න. දැන් තරංග මහත්තයා අපේ සතුට ගැන කතා කරනකොට බුදුහාඳුරෝ දේශනා කරනවා ඒකේ ආකාර දෙකක්. සාමිස සතුටයි, නිරාමිස සතුටයි. එතකොට මොකද්ද මේ සාමිස සතුට කියන්නේ, නිරාමිස සතුට කියන්නේ? දැන් ගොත්තිල කාව්‍යයේ තියෙනවා අර සුරංගන රැඟුම් රංගන වෙලාවේ ගොත්තිල පඬිතුමා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා වීණා වාදනය කරනකොට ඒක වර්ණනා කරන කවියක්. රූරසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා රං රසේ එක් වන ලෙසේ වෙන නාද නූපා තබ තබා කං පසේ දෙන සර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා මං කෙසේ පව සංමෙසේ වර සුරලඳුන් දුම් රංග සුබා. අර ගිනිසිලු වගේ ලතාවට ඒ වගේම netසර සභාවට දිදී ඒ රංගන ලියන් දැක්කම මේක මට විස්තර කරන්න බෑ. අන්න සාමිස සතුට. හැබැයි බුදුහාඳුරෝ ඉස්සරහට ඇහිලා තණ්හා රතිය රංගා කියන මාරදුවරුත් රංගනේ ඉදිරිපත් කරනවා. ඒතර බුදුහාඳුරෝ කියලාද මට ඒක විස්තර කරන්න බෑ කියලා. නෑ.
බුදුහාඳුර ඒ දිහා බලන් ඉන්නේ ඊටාම නිර්ාමිෂ හැඟීමකින් යුක්තව. ඒකෙන් බුදුහාඳුරන්ගේ ඒ රාගික හැඟීම් හෝ කෙලෙස් බරිත හැඟීම් හෝ ඇවිස්සෙන්නේ නැහැ. ඒ බුදුහාඳුරව ලබාගත්තේ උතුම් බුද්ධත්වයට යම් සසල වීමක් හෝ සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි නිර්ාමිෂ සතුට. දැන් අපි මේ දෙක අතරේ අපි මේ සාමිෂ සතුට හඹා යනවා. අපි කල්පනා කරනවා ඒක තමයි අපේ ජීවිතේ අංග සම්පූර්ණ තෘප්තිය ලබා ගන්න පුළුවන් සතුට ලබා ගන්න පුළුවන් දේ කියලා. ධනෙ මත පදනම් වෙනවා. ඒ ධනෙ පදනම් වශයෙන් තබාගෙන ඒ මත ඉදි කරන්න පුළුවන් දරුවන්, ගේදොර, රැකී ආරක්ෂා බලය, ව්‍යාපාර මේ සියල්ලක් හඹාගෙන අපි යනවා. අවසානයේ සතුට අපිට උරුම වෙන්නේ නැහැ. අර රතු ඉන්දියානු නායක සියටල් වරක් කියනවා මේ ලෝකේ සියලුම වෘක්ෂයෝ කපා දැමූ පසු සියලුම ගංගාවෝ සිඳී ගිය පසු අන්තිම මාළුවාද ආහාරයට ගත් පසු මිනිසා තේරුම් ගැනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව කියලා. ඒ නිසා අපි අද ධනය සතුට කියලා හිතාගත්තට ඒක නෙමෙයි සතුට තමයි ධනය බවට පත් වෙන්නේ. එහෙමයි. වහන්සේගේ වටිනා කාරණාත් එක්ක මම කැමති අපේ දුමින්ද ගුරුගේ වෛද්‍යතුමන්ට එන්න ප්‍රායෝගික දේවල් කිහිපයකට යන්න හොඳම වෙලාව කියලා මට හිතෙනවා. ඒක නිසා ඒ දේවල් අපේ ජීවිතයටත් ලං කරගන්න උදාහරණත් එක්ක ටිකක් කතා කරමු. ඔව් තරංග. දැන් අපි විශ්වවිද්‍යාල විදියට මේ සඳහා අපේ ප්‍රජාවන් එක්ක යම් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එතකොට අපේ පළාතේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දරුවන්ගේ මන්ද පෝෂණය. එතකොට දරුවන්ගේ පෝෂණය දියුණු කරන්න. අපි බැලුවා මේ පෝෂණය දියුණු කරන්න ගොඩාක් වැඩ කරන අතරතුර කොච්චර කන්න දුන්නත් මේ දරුවන්ගේ බර වැඩි වෙන්නේ නැහැ කියලා අපේ ඒ අම්මලා අපිත් එක්ක ප්‍රකාශ කරා. ඒගොල්ලන්ටත් ඒක තේරුණා. ඊට පස්සේ අපි පොඩි සාකච්ඡාවක් ගිහිල්ලා අපි එනම් බලමුද මේ අම්මා කොයිතරම් සතුටින්ද ඉන්නේ. දැන් සමහර වෙලාවලට සමහර පවුල්වල අම්මා හරිම මේ හෙම්බත් වෙලා ඉන්නේ පවුලේ. එක්කෝ ස්වාමි පුරුෂයා මධ්‍යසාර පාවිච්චි කරන කෙනෙක්. එහෙම නැත්නම් ඒ විවාහය සතුටුදායක එකක් නෙවෙයි. එතකොට මේ ප්‍රජාවේ අයට තේරුණා අසතුටෙන් ඉන්න පවුල්වල දරුවන්ගේ බර වැඩි වෙන්නේ නැහැ කියලා. එතකොට අපි පොඩි සාකච්ඡාවක් ගියා. පොඩ්ඩක් අපි මේක මනින ක්‍රමයක් බලමුද කියලා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේක සටහන් කරගන්න බැලුවේ. ඒ සඳහා අපි සතුටු කැලෙන්ඩරය කියලා බොහොම සරල සංකල්පයක්. මේකේ නෑ අපි හාමුදුරනේ අර රොකට් සයන්ස් වගේ ලොකු තාක්ෂණය නෑ. වැඩේ තියෙන තරංග සමහර ලාවට අපේ මිනිස්සුන්ට අර ලොකු තාක්ෂණික දේවල් නුනහම ගණන් ගන්නෙත් නෑ. බොහොම සරල වුණාමත් ඒක ගණන් ගන්නේ නෑ. හැබැයි මේක මිනිස්සු වැළඳගත්තා. මිනිස්සුන්ට මේක තේරුණා. මම පැහැදිලි කරන්න ඒක කොහොමද කරේ කියලා. දැන් ඔකට යන්න කලින් මේ වෛද්‍යතුනි මට පොඩි ගැටලුවක් ඇති වුණා. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ටත් ඒ ගැටලුව ඇති වෙයි ටිකක් හිතුවනම්. ඒ තමයි දැන් ඔබතුමා කියනවා මේ මන්ද පෝෂණය නැත්නම් පෝෂණය කියලා ගමුකෝ. පෝෂණය සහ බර නැත්නම් අර අම්මලා කණ්ඩ දුන්නට මේ බර වැඩි වර්ධනය වෙන්නේ නැහැ. ඔව් මේ පෝෂණය හරියට ලැබෙන්නේ නැහැ කියන ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද මේ බරබර දේවල් කණ්ඩ දුන්නු තරමටම පෝෂණය ඇති වෙනවද නැත්නම් පෝෂණය කියන්නේ මොකද්ද කෑම දීමමද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න හොඳයි. ඔව් අපේ හැමදෙරනේ දැන් මේ එකක් තමයි අපි අපේ හැමදෙරෝ කිව්වා වගේ දරුවන්ට දැන් අපි කන්න දෙන දේවලුත් බලන්න ඕනේ. විශේෂයෙන් අපිට ඕන නම් ඒ ගැන වෙනම වැඩසටහනකුත් අපේ හැමදෙරනේ කතා බහ කරන්න පුළුවන්. බොහෝ විට අපේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නවා මේ කඩචෝරු එහෙම නැත්නම් මේ කෘත්‍රිම ආහාර මේ දේවල් කන්න දෙනපු පළියට දරුවගේ බර වැඩි වෙනවා කියලා. දරුවෙකුට පෝෂණයේදී හරි වැදගත් දරුවත් එක්ක සාකච්ඡා කරමින් දරුවත් එක්ක එකතු වෙලා කෑම බීම දෙන එක. එතකොට සහ පෝෂදායී ආහාර දෙන එක. නමුත් පෝෂදායී ආහාර දුන්නත් අපි කියනවා රෙස්පොන්සිව් ෆීඩින් කියලා. එහෙම නැත්නම් දරුවත් එක්ක එකතු වෙලා තමයි ප්‍රතිචාර දක්වමින් මේ වැඩේ කරන්න ඕනේ. හැබැයි ප්‍රතිචාර දක්වමින් දරුවට කෑම දෙන්න විදිහක් නැහැ. අම්මා ඉන්නේ අවුලෙන්න. අම්මා ඉන්නේ අසතුටෙන්න. ඒක නිසා තමයි අපේ හැමදෙරනේ මේ එතනදී මේ අය තේරුම් ගත්තේ අම්මා අසතුටෙන් ඉන්න පවුල්වල දරුවන්ගේ බර වැඩි වෙන්නේ නැහැ කියන එක. තමයි ඒකට ඒගොල්ලෝ බැලුවේ. එහෙනම් අපි මේක මනින්න බලමුද කියන එක. ඉතින් අර අපේ හැමදෙරකෝ වගේ මේ
පෝෂණය ගැන අපිට ලොකු දේවල් ටිකක් තියෙනවා සාකච්ඡා කරන්න. අපි වෙනම වැඩසටහනකින් හරි හාමුදුරනේ අපි සාකච්ඡා කරන්න බලමු. එතෙන්දී මෙන්න මෙහෙම දෙයක් කරා. සතුරු කැලෙන්ඩරය කියලා බොහොම සරල සංකල්පයක් අපි අඳුන්වලා දුන්නා. දැන් මම මේ පෙන්වන්නේ අපේ ගම්වල ඒ අම්මලා හදපු සතුරු කැලෙන්ඩරේ කියන එක. දැන් මේකේ තියෙන මේ සංකල්පය තමයි ගෙදර ඉන්න අම්මා තාත්තා දුව පුතා මේ ඉන්න පවුලේ සමාජිකයෝ දවස ගත කරන්නේ කොහොමද කියන එක. අපි කියනවා මූඩ් එක කියලා. සතුටෙන්ද අවුලෙන්ද නැත්නම් තරහෙන්ද නැත්නම් දෙකටම නැද්ද කියලා. දැන් තරංග මිනිස්සුගේ සෞඛ්‍යයේ වැදගත්ම එකක් තමයි සිරියාවන්තකම. ඊයෙන් බහින ලෙඩක් නැතුණාට වැඩක් නැහැ මිනිස්සෙක් සිරියාවන්ත නැත්තම්. එතකොට ඒ සාකච්ඡාව අපේ මේ ප්‍රජාවේ කණ්ඩායම් එක්ක ගියා. කොයිතරම් අපි සිරියාවන්තද? සීදේවිදර අපි කියන්නේ දැන් ඒක අපි මනින්න ඕන කියන සාකච්ඡාව ගියාට පස්සේ ඒ අයගෙන් අපි අදහස් අරගෙන දැන් මේ මූණ තමයි බොහොම සිරියාවන්තව ඉන්න මූණ. ඊට පස්සේ තව මූණක් තියෙනවා අපි බොහොම කේන්තියෙන් ඉන්නේ. දැන් සමහරවිට අපිට හම්බෙන සමහර අය ඉන්නෝනේ තරංග ඉපදුනාට පස්සේ hina වෙච්ච නැති අය. ඉන්නෙම අවුලෙන්, ඉන්නෙම තරහෙන්, ඉන්නෙම අපහසු වෙන්නේ අපේ හාමුදුරනේ. ඒතකොට ඒකත් මේක රෝගී ලක්ෂණයක්. ඒතකොට අපි හිතන්නේ නැහැ තරහෙන් ඉන්න එක අපි මේ දියුණු කරගන්න ඕන එකක් කියන එක. ඒතකොට මේකේ අදහස තිබුණේ මෙහෙම එකක්. අම්මා තාත්තා දුව පුතා විදියට දැන් මේක නම් මේ විදිහේ මේ වෙන වෙනම ඒගොල්ලෝ ලකුණු කරලා තියෙනවා. අනිත් එක තමයි මේ කැලෙන්ඩරෙත් තියෙන වෙනස බලන්න මේ අපි කැලෙන්ඩරයක් ගහලා දුන්නේ නෙමෙයි මේ. පවුලේ කැලෙන්ඩරේ. ඒගොල්ලෝ නිර්මාණය කරගත්තා. ඒගොල්ලන්ගේ නිර්මාණය. ඒතකොට දැන් මේ බෝල ටික කපා ග්‍රවුන්ඩ් ටික කපා ගන්න එක්කෙනෙක්. මේ පින්තූරය යලවන්නේ තව එක්කෙනෙක්. මේක බිත්තියේ ගහන්නේ තව එක්කෙනෙක්. ඒතකොට ඒක පවුලේ කැලෙන්ඩරේ වුණා. ඒතකොට මේකේ අදහස තමයි බොහොම සරල අදහස තමයි මේ බලන් ඉන්න ඕන කෙනෙකුටත් මේක අද ඉඳන් හරි ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක්. මොකද මේ අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මේ අලුත් අවුරුද්දේ. එතකොට ජනවාරි මාසෙන් පළවෙනිදා නම් සතුටෙන්ද අසතුටෙන්ද හිටිය කියන එක ලකුණු කරගෙන ගියා. එතකොට අම්මා දැන් මේක කරේ ඇත්තටම මේ අපි මේ සම්බන්ධ වැඩපිළිවෙල කරනකොට ඒ අම්මා තමයි හැමදාම රැයට ලකුණු කරන්නේ. දැන් මේ තුනේම අපි ඉන්න පුළුවන්නේ. හැම දැන් වෛද්‍යතුමනි ඕකේ මේ එක කොලයක දැන් අපේ සාමාන්‍ය කැලෙන්ඩරේ නම් තියෙන්නේ මාසේ දින ටිකනේ. ඔව්. දැන් ওই එක කොලයක එක ඉලක්කමද තියෙන්නේ? දැන් මේ තියෙන අපේ හැමදෙරනේ මේ මාසෙකට දින ටික. මාසේ එයා හිටියේ සතුටින්ද අසතුටින්ද කියන එක දැන් විවිධ විදිහට තියෙනවා. මම පෙන්නන්නම්. දැන් Tamanට කැමති විදිහකට පරණ කැලෙන්ඩරයක් අනිත් පැත්ත ගහලත් මේ වැඩේ කරන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ඒ සමහර පවුල් වලට මේක ඒ තරම් වැදගත් වුනහම ඒගොල්ලෝ මේක දියුණු කරගන්නවා. එතකොට අපි සාමාන්‍යයෙන් දවසේ උදේ දවල් රැය කියලා කිව්වහම මේ තුනේම දෝලණය වෙන්න පුළුවන්. අපි සතුටින්ම ඉන්න බෑ මුළු පැය 24ම. හැබැයි වැඩි වෙලාවක් හිටිය සතුටින් කියන එක තමයි ලකුණු කරේ. එතකොට මේකේ අම්මා කොහොමද හිටියේ තාත්තා කොහොමද හිටියේ ගෙදර ඉන්න අනිත් සමාජිකයෝ කොහොමද ඉන්නේ කියන එක ලකුණු කරගෙන ගියා. දැන් මේක ලකුණු කරගෙන යනකොට සාමාන්‍යයෙන් අකමැති වෙන අය ඉන්නවනේ. දැන් ගෙදර තරහ යන කෙනා මේකට අකමැති. හැබැයි මේ අම්මලා කරේ මේක අරන් ගිහිල්ලා නිදන කාමරේ ගහගෙන හිමිහිට ලකුණු කරන්න ගත්තා. බොහෝ ගෙවල් වල මහත්තයා කැමති වුණා. මොකද මහත්තයා තමයි බොහෝ විට ටිකක් තරහ යන කෙනා. මේක ලකුණු කරන්න ගත්තාම හැබැයි පළවෙනි මාස දෙක තුන මහත්තයා ඇහැක් කරලා බලන්නේ මේක දිහා. හැබැයි නෝනා ගෙදර නැති වෙලාවේ මහත්තයා හිමීට ගිහිල්ලා බලනවා. හොරෙන් බලනවා. මාව දාලා තින්නේ කොතනද? දැන් අපි මේ මහත්වරු හොඳ නෑ කියලා කිව්වට අර පෙන්වන්නේ නෑනේ සමහරලාට මේ ආදරය කියන එක. නමුත් එයාට මේක පපුවට දැනෙනවා. මොකද්ද? මම තමයි ගෙදර අසතුටින් ඉන්න කෙනා. මම අසතුටින් හිටපු දවසට ගෙදර ඉන්න අනිත් සමාජිකයෝ ටිකත් අසතුට. එතකොට ඊළඟ එක තමයි අපි මේ සාකච්ඡාවෙන් පස්සේ දවස් කීපයකට පස්සේ යනකොට සමහර ගෙවල් වල මේක ගහලා තිනවා සාලේ. කාමරේ තිබ්බ එක ඇවිල්ලා සාලේ. කාමරේක සාලෙට ගහලා තියෙනවා. එතකොට අපි අහුවා ඇයි මේක මේ සාලේ ගහලා තියෙන්නේ? එතකොට ඒගොල්ලෝ කියනවා මේක ලකුණු කරන්න ගත්ත දවසේ ඉඳලා අපේ ගෙදර රණ්ඩු අඩුයි. ඇයි? වෙනද රණ්ඩු වුණාම එක එක දේවල් අපි ඉගෙනගෙන තියෙනවානේ. බඩු මුට්ටු පොළවේ ගහන්න ඊට පස්සේ වලම් පොළවේ ගහන්න මේවා එකක්වත් ඉස්කෝලේ ඉගෙන ගත්තේව නෙමෙයි. අර ටෙලිනාට්‍ය වලින් චිත්‍රපටි වලින් ඉගෙන ගත්තේවා අපි දැන් තරහ ප්‍රකාශ කරන්න ක්‍රම විදිහට සොයාගෙන තියෙනවා. දැන් මේ ගෙවල් වල උනේ මොකද්ද? පොඩි අවුලක් ගියත් ගෙදර
තරහ වෙච්ච ගමන් ඒක ප්‍රකාශ කරන්න විදිහක් තිබ්බා ගිහිල්ලා ලකුණු කරා. දැන් මෙතන මේ රවුම් මෙතන අලවල තිබුණාට මුල් බොහොම සරලව කරන්න පුළුවන් එක තමයි ලකුණු කරා. එතකොට අර තරහ කියන එක ප්‍රකාශ කරන්න යම් ක්‍රමයක් හැදුනා. ඊළඟ එක තමයි දැන් මේක gedara මේ සාලේ ගහලා තියෙනකොට මේ විදිහේ කැලෙන්ඩරයක් ඕන කෙනෙක් ඇවිල්ලා උස්සලා බලනවා. ඒකට කාවද පේන්නේ? වැඩිපුර තරහින් ඉන්න කෙනාව පේනවා. ඒ කියන්නේ ඒකේ සංකල්පය තමයි මාව මැනෙන්න ගත්තාම මගේ හැසිරීම වෙනස් පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි දැන් මේක අපි මෙහෙම ලකුණු කරගෙන ගිහිල්ලා මාසේ අන්තිමට බලත හැකි මාසේ දවස් කීයක් අම්මා සතුටින් ඉඳලා තියෙනවද? තාත්තා සතුටින් ඉඳලා තියෙනවද? පුතා සතුටින් ඉඳලා තියෙනවද? සමහර ගෙවල් වල අම්මා සතුටින් ඉඳලා තියෙන්නේ දවස් 6යි 7යි. මාසෙට. ඒකත් එක්ක ලොකු දේවල් ඒගොල්ලෝ බලන්න ගත්තා. ඒ කියන්නේ gedara සතුට අම්මගේ සතුටත් එක්ක වෙන දේවල් බලන්න ගත්තා. ඒකෙදි අපිට පෙනිච්ච දේවල් වගේක් තිබුණා. එකක් දරුවගේ බරත් අඩුයි. ඒ විතරක් නෙවෙයි. අම්මා අසතුටින් ඉන්නකොට ගෙවල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් අඩු වෙනවා. දැන් මේ පරීක්ෂණය කරේ මේ විශ්වවිද්‍යාලයේ ඉන්න අය නෙවෙයි මිනිස්සුම මේ පරීක්ෂණය කරන්නේ. අන්න ඒක හරිම වැදගත්. අපේ පර්යේෂණ ගොඩක් කරන්නේ මේ විද්‍යාඥයෝ විදියට මේ පර්යේෂණ කරන අයනේ. මිනිස්සු පර්යේෂණ වලට යොදා ගැනීම අතිශයින් වැදගත්. මොකද මේ වගේ එකක් මිනිස්සු කවදාවත් බොරු කරන්නේ නැහැ. මොකද තමන්ගේ ජීවිතේනේ. විශ්වවිද්‍යාලයකින් අපේ හැමදෙරුනේ ගිහිල්ලා පර්යේෂණයක් කරොත් ඒක බොරු වෙන්න පුළුවන්, බොරු කියන්න පුළුවන් දේවල්. අනිත් එක ඒකට මේ හසු කරගන්න අය මේ රඟපෑමක් කරන්නත් පුළුවන්. එහෙමයි හැමදෙරුනේ. මොකද අපිට මේක ව්‍යාපෘතියක් වුණාට පරිශ්‍රණයක් වුණාට මේක මිනිස්සුන්ගේ ජීවිතේ. ඒතකොට මිනිස්සුන්ට තේරෙන ගත්තා මේක මැනගෙන යනකොට ලොකු වෙනස්කම් තියෙනවා කියලා. මම එක උදාහරණයක් පෙන්නන්නම් මේක අනුරාධපුරේ මේ ගෙදරකින් මම මේ ඉල්ලගෙන ආවේ ඒගොල්ලෝ දෙන්නෙත් නැහැ. ඒ තරම් ඒකට කැමති. දැන් මේ බලන්න මේ ගෙදර මුල් කාලේ තාත්තා අසතුටින් හිටපු දින ගාන වැඩි. හැබැයි මේ වර්ණ ගන්නලා තියෙන තාත්තා මොන පාටින්ද? රතු පාටින් අපේ හැමදෙරනේ ඒගොල්ලෝ දැන් ඒක ඒගොල්ලෝ නිර්මාණය. මේ මම ගන්නේ මේ කැලෙන්ඩරේ අපේ හැමදෙරනේ රතු පාටින් දාලා තියෙන්නේ අසතුටින් හිටපු. කොළ පාටින් දාලා තියෙන්නේ සතුටින් හිටපු. කහ පාටින් දාලා තියෙන්නේ දෙකටම නැති අවස්ථාවක් තියෙනවානේ. එතකොට දැන් පේනවාද මෙතන රතු පාට මේ තියෙන දින ගාන වැඩි. හැබැයි අවසාන වෙනකොට මේ මාස 3යි ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ වැඩේ මේ මනින වැඩේ කරේ නැත්තම් සමහර වෙලාවට මේක මීට වඩා වැඩි වෙන්නත් තිබුණා. අනිත් එක අපේ හැමදෙරනේ මේකේ තියෙන වෙනස දැන් මේක ලකුණු කරනවා විතරක් නෙමෙයි. ඒගොල්ලෝ හේතුවත් ලියනවා. ඇයි අසතුටින් හිටියේ කියලා. ඒ විග්‍රහය අතිශයින් වැදගත්. ඒ විග්‍රහයේදී පේනවා අපි අසතුටින් ඉඳලා තියෙන මේ අපේ ගෙදර තියෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අහක යන ප්‍රශ්නයක් නිසා. එතකොට අර සමහර ගෙවල් තියෙනවනේ පවුල ටිකක් දුවනවා. ඒ කියන්නේ දියුණු වෙනවා. එන්න දියුණු වෙනවා. සමහර පවුල් තියෙනවා එක තැනමයි තියෙන්නේ. සමහර පවුල් තියෙනවා එන්න පස්සට. අර අඩ තියෙනවා කියලා අපි කියන්නේ. මොකක් කරේ අඩයක් තියෙනවා එතනින් එහාට යන්නේ. දැන් මේ බලාගෙන ඉන්න අපි නරඹන අයත් බැලුවොත් මගේ පවුල එක ටිකක් දුවන පවුලක්ද දියුණු වෙන පවුලක්ද මගේ පවුල එක තැන තියෙන පවුලක්ද නැත්නම් මගේ පවුල ටික ටික ආපස්සට යන පවුලක්ද කියලා අර විග්‍රහයෙන් පේනවා gedara තියෙන දෝෂය මොකක්ද කියලා. ඒගොල්ලම බලා ගන්නවා. එක්කෝ අල්ලපු gedara කවුරු හරි. එක්කෝ නෑදෑයෝ කවුරු හරි. එක්කෝ නැත්නම් මේ වෙන ප්‍රශ්නයක් අපි අතර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මේකේ ලොකුම වෙනස වෙන්න ගත්තේ මට වෙලාව තියෙනවා අපි කතා කරමු වටිනවා. මේකේ ලොකුම වෙනස උනේ ළමයි මේක ලකුණු කරන්න ගත්තා. මොකද දැන් මේ බලන්න මේ එක විදිහකට හදපු එකක් ඊළඟට මේ තියෙන්නේ සමහර ළමයි හදපු එක. ළමයි බොරු කරන්නේ අපේ අම්මයි තාත්තයි බොරු කරත් ළමයි බොරු කරන්නේ. මේ තියෙන්නේ එයා හදාගත්ත විදිහ. පරණ කැලෙන්ඩර් අරගෙන ඒ විදිහට හදාගෙන තිනවා මගේ සතුටු කැලෙන්ඩරේ. එතකොට දැන් මේක දරුවා ලකුණු කරනකොට තරංග තව ලොකු දෙයක් වෙනවා. දරුවා ගෙදර කොටස්කාරයෙක් වෙනවා. අපේ හැමදෙරනේ සමහර ලාවට අපේ දරුවන්ට අපේ දෙමව්පියෝ කියන්නේ කන්න බොන්න දෙනවා, අඳින්න දෙනවා, මේගොල්ලන්ට තියෙන ඉගෙන ගන්න විතරයි. ඒතර ගෙදර කොටස්කාරයෙක් නෙවෙයි සමහර ලාවට දරුවා. දැන් මේක ලකුණු කරන්න ගත්ත දවසේ ඉඳලා දරුවාට දැනෙනවා ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ගිහිල්ලා එනකොට අර බුදුහාමුදුරන්ට පහන තියනවා වගේ එයාට රාජකාරියක් තියෙනවා.
ඒතර එයා දුවගෙන ඉන්නේ ගෙදර අය කන්න බොන්න මේව කරාට සතුට ලකුණු කරන්නේ මම. ඊළඟට දැන් මේකේ ලකුණු වෙන්නේ අර පවුලේ ඔක්කොගේම සතුට හෝ නොසතුටද? එහෙමයි හඳුරන්නේ. එක එක විදිහට දැන් මේ අම්මා තාත්තා අයියා අක්කා විදිහට ඒගොල්ලම නිර්මාණය කරනවා. ඒ අර අපි නිකන් අදහස දුන්නාම ඒගොල්ල ඒක වෙන විදිහකට දැන් මේ තව දරුවෙක් කරපු එකක් ඒක නිකන් ඩෙස්ක් කැලෙන්ඩරයක් විදිහට එයා හදලා තියෙනවා. එතකොට මේ 2019 20 කැලෙන්ඩරයක්. එතකොට ඒකේ පැහැදිලි වෙනවා මේ අම්මා තාත්තා අක්කා නංගි මම පවුලේ සමාජිකව සියලු දෙනාම ආච්චි සීයා හිටියොත් ඒත් එහෙමයි. ඒතර ඒ අය හිටියේ කොහොමද කියන එක එයා ලකුණු කරනවා. අනිත් එක දැන් මේක ලකුණු කරලා ඉවරලා මාසේ අන්තිමට කෑම කන මේසෙට මේක අරන් එනවා. මේක ප්‍රගති වාර්තාව යහපැවැත්ම පිළිබඳ පවුලේ. ඉස්කෝලෙන් වෙනද ප්‍රගති වාර්තා කියන්නේ. දැන් මේ තියෙන්නේ පවුලේ පවුලේ. ඒතර අම්මගේ පපුවට දැනෙනවා තාත්තගේ පපුවක් දැනන දරුවෝ ඇවිල්ලා කියන මෙන්න අම්මා සතුටෙන් හිටපු දින ගාන මෙන්න තාත්තා මෙන්න මම මෙන්න මල්ලි කියන්නේ. එතකොට ඒකින් එයාට දැනෙනවා පවුලේ සතුට ඊළඟ මාසෙ වෙනකොට වැඩි කරගන්න ඕනේ කියලා. සමහරවිට අපි හඳුරන්නේ මේ පවුලේ සමාජිකයන්ගේ මේ මාසේ සතුට අරගෙන ඒක සමාජිකව ගානෙන් බෙදුවා. ඒතර එක්කෙනෙකුගේ සතුට කියන එක ප්‍රතිශතයක් ලැබෙනවා අපිට. සමහරවිට මෙහෙමත් වෙන්න බැරිද? ඒ කියන්නේ දැන් අපි කියමු තාත්තා සතුටු වෙච්ච දින ගාන පළවෙනි මාසේ ටිකක් අඩුව බව දැනුත් තාත්තට ඊළඟ මාසේ තාත්තා අර ලකුණු සංඛ්‍යාව වැඩි කරගන්න ඕන නිසා මේ අසතුට ප්‍රකාශ නොකර ඉන්න පුළුවන් නේ. ඔව්. සතුට වගේ පෙන්නගෙන ඉන්නවා. සතුට වගේ පෙන්නගෙන ඉන්න පුළුවන් අපි හඳුනන අර දැන් මෙතනදී අපි දැක්කා උදාහරණ ගොඩක් හැමදාම තරහ ගිහිල්ලා ඇවිල්ලා ගෙදර රණ්ඩු කරන තාත්තගේ රණ්ඩු කරන වාර ගන්න අඩු වුණා. තරහ පාලනය කරගන්න බැරි අයගේ තරහ පාලනය කරගන්න පුළුවන් ප්‍රමාණයට ඒක වෙනස් වුණා. සහ මේක හැමෝම එකතු වෙලා කරන්නේ. හැමෝම බලනවා කවුද වඩා සතුටින් ඉන්නේ කියන එක. එතකොට දැන් මාසේ අන්තිමට අපි පොඩි සාමාන්‍ය අගයක් ගත්තොත් මේ මාසේ අපේ පවුලේ සතුට මෙච්චරයි කියලා ඊළඟ මාසේ ඒගොල්ලෝ උත්සාහ කරනවා ඊට වඩා ටිකක් වැඩි කරගන්න. ඉතින් මේකේ මැනීමට වඩා වැදගත් වෙන්නේ අර හේතුව සොයන එක. ඉතින් ඒ හේතුව ඒගොල්ලෝ විසින්ම මේ අනාවරණය කර ගැනීම තමයි අපිට හිතෙන්නේ මේකේ තියෙන ලොකුම වෙනස. ඉතාමත් වටින කාරණාවක් සතුටේ කැලෙන්ඩරය ඒක ඔබේ ජීවිතයටත් එකතු කරගන්න පුළුවන් හරි වටි. අපි හඳුනන මේක ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විදියට දායකයන්ටත් දෙන්න පුළුවන් හොඳ මේ කැලෙන්ඩර් එකක් නේද? මේ අවුරුද්දට නිර්මාණය කරලා දෙන්න නැතුණත් කරගන්න හරි කියන්න පුළුවන්. නෑ තමන්ගේ පවුල් වලට පුළුවන් මේක නිර්මාණය කරගන්න පුළුවන් හරි වටිනවා. ඉතින් අපිට කතා බහ කරන්න දැන් තවත් කරුණු කාරණා ගොඩක් එකතු වුණා. ප්‍රායෝගිකව කොහොමද මේ කටයුත්ත කරන්නේ? වයිතුනේ දැන් මේක දැනට අනුරාධපුර ප්‍රදේශයේ පමණද ක්‍රියාත්මක වෙන්නේ? තව කොහේ හරි ප්‍රදේශවල විශ්වවිද්‍යාල හරහා කරනවද? තරංග දැනට මේක ලංකාව පුරාම මිනිස්සු මේකට බොහොම ආසයි. ඒකට හේතුව දැන් සමහර ඒවා මැනලා අවුරුද්දක් විතර යනවනේ ප්‍රතිඵල ගන්න. දැන් මේකේ එදා දවසේ ඇතුළත ප්‍රතිඵල පේන්න ගන්නවා. ඉතින් ඒක නිසා දැනට මම හිතන්නේ පවුල් 10000කට විතර ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අය මේ ගැන වැඩ කරගෙන යනවා සහ විවිධ විදිහට මේ නිර්මාණ කරලා ඒකේ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. එමුනම් ඉතින් ඔන්න අද අපි රටට ලෝකෙටම ඒ කැලෙන්ඩරය හදාගන්න හැටි ඒක කොහොමද ප්‍රායෝගික කරන්න කියන එක වයිතුමා බොහොම හොඳට උදාහරණ දක්වමින් පැහැදිලි කරලා දුන්නා. අපි හොඳට අපි විරාමයකට යන්නත් ඕන. යමක් සිහිපත් කළ ගියොත් ඒ කාරණා අපි හොඳ හරි වටි. අපි දැකපු දේවල් කතා කරපු දේවල් වයිතුමාගේ අදහස්. මේක ඇත්තටම අද අපි මේ වෛද්‍යතුමා ගෙන්න ගන්න කල්පනා කරෙත් තරම් ඒ නිසා මේ මොකද එතුමාට වැඩි ඉඩකඩක් දෙන්නත් ඕන පණ්ඩිතහඳුර ආපු ගමන්ම කිව්වා අද අපි දෙන්න නිස්සබ්දව ඉමු මේ වෛද්‍යතුමාට අවස්ථාව දෙමු කියලා. මොකද අපේ අයත් කැමති අලුත් දෙයක් කරන්න අලුත් දෙයක් දකින්න ඒ වගේම මේ අපි කොච්චර මේ අනුශාසනා කළත් මේ පොත්පත් ලියලා ප්‍රකාශයට පත් කළත් පත්තරවල මේවා සංග්‍රහවල තිබුණත් තරම් මාත්‍යා ගෙදර ඉඳලා මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නේ. වීහිදමක් යන වැඩකුත් නෙවෙයි දැන් ડોක්ටර්ම කියනවානේ පරණ කැලෙන්ඩරයක් ගත්තා නම් ඒකෙන් පුළුවන් කියලා පෙන්වුවේ දැන්. ඒක නිසා ඔබට පුළුවන් ඔබ කවුද? ඔබගේ හිත පිළිබඳව සිතුවිලි පිළිබඳව ඔබටම ස්වයං විමර්ශනයක දෙන්න පුළුවන් අවස්ථාවක් කියලා මම දකින්නේ. ඒක තුලින් පුළුවන් ඔබටම ඇගීමක් කරගන්න.
යාත්‍රා වැඩසටහන් මාලාවේ ප්‍රායෝගිකත්වයේ වැඩි වටිනාකමක් තියෙන ප්‍රායෝගිකත්වයට හුඟක් ලං වෙච්ච වැඩසටහනක් බවට දවසේ වැඩසටහන පත් වෙනකොට වැඩසටහනේ අවසන් විරාමය ලබාගෙන අපි ඔබ මුණ ගැහෙන්නේ තවත් විනාඩි කිහිපයක් ඔබත් එක්ක මේ සතුට හොයාගෙන යන ගමනේ සාර්ථකත්වය හොයාගෙන යන ගමනේ තොරතුරු ටිකක් කතා බහ කරගෙන ඒ දේවලුත් ඔබත් එක්ක බෙදා හදා ගන්න බලාගෙන අපේ ගෞරවනීය චන්දාලෝක අපේ හඳුරන්නේ මේ සියලු කාරණා පිළිබඳව අපි කතා බහ කරගෙන ඉන්න වෙලාවක අපිට හිතෙනවා හැබැයි තවත් වැඩසටහන් දෙකක් මේ ගැන වෙන් කරගන්න වෙයි මේ කාරණාව අපිට තව දුරටත් ජීවිතවලට ලං කරගන්න තවත් බොහෝ දේවල් තියෙනවා අපිට කතා බහ කරන්න කියලා. නමුත් අද දවසේ මේ වැඩසටහනේ ප්‍රායෝගික කාරණාත් එක්ක හුඟක් වටින කාරණා අපිට උකහා ගන්න ඉඩ ගඩක් ලැබුණා. මේ නිමාවට ගමන් කරන්න සූදානම් වෙන මොහොතේ මම ඔබ වහන්සේට ආරාධනා කරන්නේ මේ කතා කරපු දේවල් සම්පින්නකුත් එක්ක අතපසු වෙච්ච මගහැරිච්ච දේකුත් තියෙනවා නම් ඉදිරිපත් කරගෙනම අපිට වැඩසටහන අවසන් කරන ඔබ වහන්සේගේ පැත්තෙන් යම් අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්න. උතරංග මහත්මයා දැන් අපේ ආචාර්යතුමා සඳහන් කරපු කාරණා අනුව සනිදර්ශනව අපි දැක්ක දේ තමයි ඒ පවුලේ අසතුටක් ඇති වෙන්නේ යම් බාහිර කාරණා මුල් කරගෙන කියලා. ඒ කියන්නේ අසතුට ඇති වෙලා තියෙන්නේ භෞතිකව නෙමෙයි මානසිකව. බුදුහාඳුරෝ දේශනා කරනවා නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සංමා පනිහිතං චිත්තං සෙය්‍යසෝනං තතෝකරි. අපේ යහපත උදා කරවන්නේ අම්මවත් තාත්තවත් වෙන කෙනෙක්වත් නෙමෙයි. ඒක සංමා පනිහිතං චිත්තං මනාව පිහිටුවාගත් සිත මත. ඒ කියන්නේ අපේ සිතවිලි යහපත් නම් අපේ සිතවිලි නිවැරදිව මෙහෙයවනවා නම් එතන තමයි අපේ සතුට අභිවෘද්ධිය රැඳිලා තියෙන්නේ. දැන් බුදුහාඳුරෝ දේශනා කරනවා අපි යමක් සිද්ධ කරනකොට ඒ ක්‍රියාව සිද්ධ කරන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන අංශ තුනක්. පළවෙනි එක තමයි ඒක සචේතනික අංශය ගැන සැලකිල්ලක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ කරන්න යන දේ චේතනාව. මම මොන චේතනාවකින්ද මේ දේ කරන්නේ? ඊළඟට ආත්මීය හා ප්‍රායෝගික අංශය දෙවනුව. ඒ කියන්නේ ඒ කරන ක්‍රියාව මට බලපාන්නේ කොහොමද? සමාජයට බලපාන්නේ කොහොමද? තුන්වෙනුව පාරලෞකික අංශය. මම මේ දේ කළයන් පස්සේ මට මෙලෝ ජීවිතේ විතරක් නෙමෙයි පරලෝ ජීවිතේ ලැබෙන විපාකය මොකද්ද? එතකොට මෙන්න මේ කාරණා තුන සිහිපත් කරගෙන අර අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුහාඳුරෝ රාහුල පොඩි හාඳුරන්ටත් මේක සඳහන් කරනවා. යමක් කරන්න කලින් ඒක අත්අභ්‍යාබාධයපි සංවත්තේය පරභ්‍යාබාධයපි සංවත්තේය ඔබ්භ්‍යාබාධයපි සංවත්තේය. තමන්ට හානියක් නම් අනුන්ට හානියක් නම් දෙපිරිසටම හානියක් නම් ඒ දේ කරන්න එපා. එහෙම නොවි නේව අත්අභ්‍යාබාධය සංවත්තේය න පරභ්‍යාබාධය සංවත්තේය න ඔබ්භ්‍යාබාධයපි සංවත්තේය. ඒ කරන දේ මටත් හානියක් නෙමෙයි නම් අනික් කෙනාටත් හානියක් නෙමෙයි නම් දෙපිරිසටම හානියක් නෙමෙයි නම් ඒක කරන්න. ඒ නිසා මේ සචේතනික බවත් තමන්ට සමාජයට බලපාන ආකාරයත් ඒ ක්‍රියාවෙන් පස්සේ ලැබෙන ප්‍රතිඵලයක් කියන මේවා කල්පනා කරලා වැඩ කරනවා නම් සතුටින් ඉන්න පුළුවන් සමාජයක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සමාජයේ සතුට කරා අරන් යන්න පුළුවන්කම තියෙනවා. අර එක පුංචි කතාවක් කියලා අවසන් කරන්නම්. එක ප්‍රංශ කතාවක තියෙනවා දුප්පත් දිලිඳු ගෙයක් තියෙනවා. ඒක ඉස්සරහා මහා මන්දිරයක් තියෙනවා. ප්‍රකෝටි ගණන් ධනෙ තියෙන. ඒ මහා මන්දිරේ කවදා සතුටක් නැහැ. හැමදාම අතෘප්තිය, අසතුට, ගැටුම්. හැබැයි අර අන්ත දුප්පත් ගෙදර ඒ දෙන්න හරිම සතුටින් ඉන්නවා. ඒතර අර ධනවත් ගෙදර නෝනා කියනවා මහත්තයාට බලන්න අර මිනිස්සුන්ට කිසි දෙයක් ඇත්තේ නැහැ. හැබැයි මේ මිනිස්සු හැමදාම සතුටින්. අපිට මොනවද නැත්තේ? හැබැයි අපි හැමදාම දුකින්. අපි අතරේ ගැටුම්. ඇයි මේ? අර මිනිස්සයා කියන පොඩ්ඩක් ඉන්නකෝ. මම ඔයාලට එක පෙන්නන්නම්. පහුවදා මෙයා පාන්දර අර දුප්පත් මිනිස්සු හැරෙන වෙලාවේ ඒ ගෙදර දොර ගාවෙන් තියෙනවා ඒ අපි කියමු පැන්ස කියලා. පැන්ස 99ක පසුම්බියක්. එතකොට අර දුප්පත් මිනිස්සයා දොර අරිනකොට මුදල් පසුම්බියක් තියෙනවා. මෙයා ගනිනවා 99යි. එතකොට මෙයා කල්පනා කරනවා මේක 100ක් වුණා නම්. එතකොට මෙයා මහන්සි කරනවා මේක 100ක් කරගන්න. එතකොට 100ක් කරගත්තාම එතනින් තෘප්තිමත් නැහැ. එතන මේක තව පොඩ්ඩක් වැඩි වුණා නම් එයා මහන්සි ගන්නවා මේක 200ක් කරගන්න.
ටිකෙන් ටික ඒ දෙන්න ඒ සඳහා මහන්සි වෙනකොට අර තිබිච්ච ආදරය, සෙනෙහස, බැඳීම, සමගිය නැති වෙනවා. එතකොට ඔන්න ඒ ගෙදරත් ගැටුම්. එතකොට අර ධනවත් ගෙදර කෙනා පෙන්නනවා අන්න පේනවද දැන්? අර සතුට දැන් නැති වෙලා. ඒ නිසා සතුට තියෙන්නේ ධනය තුල නෙමෙයි. සතුට තියෙන්නේ මානසික මට්ටම අපි හදාගෙන සමාජයේ ජීවත් වෙන ආකාරය අනුව. සතුට තියෙන නිවැරදිම තැන උන්වහන්සේ ඉදිරියට අපිට පැහැදිලි කරලා දෙනකොට මම කැමති අපේ ආචාර්යතුමාට අවධානය කරන්න. මේ කියපු කාරණාත් එක්ක අතහැරුණු යමුකුත් තියෙනවා එකතු කරගෙන තවදුරටත් දුකෙන් ඉන්න කෙනෙකුට එතනින් අත්මිදලා සතුටට යන්න අපි තව ටිකක් පාර කියමු. ඔව් තරංග. දැන් අර සතුටු කැලෙන්ඩරේ බොහොම සරල ක්‍රමයක් නේ මේක මැනගන්න පුළුවන්. ඒකෙදී අපේ හාමුදුරු ප්‍රකාශ කළ විදිහට දැන් මේ අනිත් අයට රිදවලා සතුටු වෙත හැකිනේ. හැබැයි කොයිතරම් අර්ථවත්වද සතුටින් හිටිය කියන එකත් දැන් මිනිස්සු මයින්නවා. ඒ කියන්නේ ඒකත් මයින්න පුළුවන්කම දැන් ලැබිලා තියෙනවා. මම කොච්චර අනිත් අයට උදව් කරලාද, අනිත් අයට හිංසා කරලාද ඒකත් මනින්න අරගෙන තියෙනවා. අනිත් එක මේක අපි මේ විදිහට සාකච්ඡා කරමින් යනකොට තව වැදගත්ම දැනක් තියෙනවා අපේ සේවාස්ථානය. මම වැඩ කරන සේවාස්ථානයේ මගේ ආයුෂ කාලයට බලපානවා. දැන් මේ බැක්ටීරියා වෛරස් දිලීර විතරක් නෙමෙයි දැන් මේ කොරෝනා කාලේ අපි මේ වෛරස් ගැන විශේෂයෙන් කතා කරනවා. අපේ ආයු කාලයට අපේ සෞඛ්‍යයට අතිශයින් බලපානවා මම වැඩ කරන තැන. මම අසතුටින් වැඩ කරන තැනක නම් මම ඉන්නේ මගේ දරුවන්ට ඉතා ඉක්මනින් මාව අහිමි වෙන්න පුළුවන්. මට බෝනෝන රෝග හැදීමේ හැකියාව ගොඩක් වැඩි. ඒක නිසා මේ කැලෙන්ඩරය මේ සේවාස්ථානයටත් ගියා. සේවාස්ථාන කීපයක රෝහල් වල මේක පාවිච්චි කරා, පාසලේ මේක පාවිච්චි කරා. විශේෂයෙන්ම පාසල් වල ගුරුවරයා සතුටින් ඉන්න පන්තිවල දරුවෝ ඉගෙන ගන්නවා වැඩි. එතකොට මේක ඉතා ලොකු මේ බලපෑම අති විශාලයි. අසතුටින් ඉන්න මේ ගුරුවරු ඉන්න පන්තිවල දරුවන්ටත් ඒක බලපෑම. ඒ වගේම තමයි මේ සාකච්ඡාව එතනින් එහාට දැන් සේවාස්ථානවල දැන් අපි මේ කතා කරන අපි දැන් මේ බලන් ඉන්න අයටත් බලන්න පුළුවන් අපේ සේවාස්ථානයේට කොයිතරම් ආසාවෙන්ද මම උදේට වැඩට යන්නේ කියලා. සමහර අය උදේට නැගිට්ටාම හරිම සතුටින් නෙමෙයි වැඩට යන්නේ. වැහපන් කියලා තමයි හිතන්නේ. වහින්න ඕනේ කියලා. ඒක හොඳ දර්ශකයක් මගේ සේවාස්ථානයේ. එහෙම සේවාස්ථානයක මම දිගටම වැඩ කරොත් මගේ ආයු කාලයට ඒක බලපාන්න පුළුවන්. ඒක නිසා එතකොට සේවාස්ථානයත් එකතු වෙලා මේ කැලෙන්ඩරේ මගින් වඩා හොඳ සතුටුදායක සේවාස්ථානයක් හදාගන්න එකට මහන්සි වෙච්ච උදාහරණ තියෙනවා. ඒ වගේම තරංග මේ මම දැකලා තියෙනවා මුහුණ පොතේ තියෙනවා මේ බොස් මට උණු වගේ මං එන්න ඕනේද? එන්න ඕනේ. තමන්ගේ කැමැත්ත මොකද්ද වැඩට යන්න කියන එක පේනවා ඒක. ඉතින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අසතුටුව සේවාස්ථානයක වැඩ කරොත් ඒක දරුවන්ට බලපානවා. ඒක නිසා අපි සේවාස්ථානය දකින්න ඕනේ මට මුදල් හම්බෙන තැන නෙමෙයි මම ජීවත් වෙන තැන. එතකොට ඒකයි සේවාස්ථානයත් අපි වඩා සතුටුදායක තැනක් කරගන්න ඕනේ. ඒ වගේම අවසාන වශයෙන් මේකේ මේ తত্ত্বය මේ මිනිස්සුන්ගෙන් දේවල් අපිට ගොඩක් ඉගෙන ගත හැකි තරම් මේ වැඩේ කරන්න ගියාම අපි මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න සූදානම්. මිනිස්සු මේක ගමට අරන් ගියා. ගෙවල් හැම ගෙදරකම තියෙන සතුරු කැලෙන්ඩර් ටික එකතු කරලා මිනිස්සු බැලුවා අපේ ගම කොයිතරම් සතුටුද. දැන් මොනරාගල ප්‍රදේශයේ ගම්මාන කීපයක් ඒගොල්ලෝ එකතු වෙලා සතුටු ප්‍රස්තාරය හැදුවා. සතුටින් ඉන්න දින ගාන තියෙන මෙන්න සතුටින් ඉන්න ප්‍රතිශතය. මෙන්න දුකෙන් ඉන්න ප්‍රතිශතය. එතකොට භූතානේ මේක කරන්න ඉස්සර වෙලා අපේ මේ ගම්වල ඉන්න අම්මලා මේක කරා. සහ ඒකේ තියෙන විශේෂත්වය තමයි උඩින් මනින්න කිව්ව එකකට වඩා අපේ හැමදෙන්නේ යටින් බිම්මට්ට මේ මිනිස්සු එක මනින්න අරගෙන මිනිස්සුන්ට තේරුණා සතුට වෙනස් වෙනකොට ගෙදර ගොඩක් දේවල් වෙනස් වෙනවා කියලා. අංක 1 අධ්‍යාපනය. පන්තියකට හැර පන්තියකට යවනවට වඩා ගෙදර සතුටුදායක සතුටු ගෙදරක් හැදුවොත් දරුවගේ අධ්‍යාපනය දියුණු වෙයි. දරුවගේ බර වැඩි වෙයි. ඒ වගේම තමයි දැන් උපත් බර මේ පරිශ්‍රණය අපි උපත් බර සඳහා ක්‍රියාත්මක කරා. ගර්භණී කාලය තුල අම්මා සතුටින් ඉන්නකොට තමයි ගර්භණී කාලය තුල බර වැඩිවීම වැඩි වෙන්නේ. දරුවා සතුටින් ඉන්නේ. ඉතින් ඒ සියලු දේවල් වලට ඒ වගේම තමයි බෝනෝන රෝග සෑහෙන ප්‍රමාණයකට අපි කියනවා ආතතිය කියන එක අතිශයින් බලපාන දෙයක්. ඉතින් මේ කැලෙන්ඩරේ හරහා උත්සාහ කරන්නේ ජීවිතයේ දිග විතරක් වැඩි කරගන්න නෙමෙයි. දිග වැඩි කරගන්න ගමන් මේ ජීවිතයේ තියෙන ගුණාත්මක බවත් වැඩි කරගන්න එක. ඒක නිසයි තරංග වැදගත් වෙන්නේ මිනිස්සු මනින්න ඕනේ.
හුස්ම ගත්ත දින ගාන නෙවෙයි ජීවත් වූ දින ගාන. ඒක ඉතාමත් හොඳ කාරණාවක්. ඔබතුමා දෙවෙනි වතාවටත් අපිට සිහිපත් කරනකොට ජීවත් වුණ දින ගන්න නෙවෙයි හුස්ම ගත දින ගන්න නෙවෙයි අපි ජීවත් වුණ දින ගන්න පිළිබඳව අවධානය යොමු කරන වටිනාකම තියෙන්නේ එතන කියන කාරණාව. දැන් මේ අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් විමසන්න කැමතියි දැන් පවුල තුළට මේක ගෙනහිල්ලා සාර්ථකත්වයක් තියෙනවා ආයතන තුළට ගෙනහිල්ලා සාර්ථකත්වයක් තියෙනවා මේ සොයා බැලීමේදී මේ දර්ශකවලදී දුකින් ඉන්න බලපාපු වැඩිම හේතු කාරණා විදිහට මොනවද සාමාන්‍යයෙන් අපි හිතන්නේ නැති දේවල් සමහරට එළියට අවිල්ලා ඇති. ඔව් අපිට පෙනිච්ච ලොකුම සාධකයක් තමයි ගෙවල් වල අම්මලා අසතුටින් ඉන්න අර හෙම්බත් වෙලා ඉන්න මත්ද්‍රව්‍ය භාවිතය. කසිප්පු බොන, අරක්කු බොන, පීඩාකාරී විවාහ ජීවිතයක ඉන්න අයගේ තමයි මේ සම්බන්ධතා. ඇත්තටම මිනිස්සුන්ගේ සතුටට ලපාන්නේ ළඟින්ම ඉන්න අය. සම්බන්ධතා. ඒක තමයි අපි දැක්කේ ගොඩක්ම බලපාලා තියෙනවා. එතකොට ඔය ක්‍රියාදාමයෙන් පස්සේ මේ සතුටි කැලෙන්ඩරයෙන් පස්සේ අර බීමත් බව අඩුවීම වගේ දේවල් වලට බලපෑමක් කොහොමද? ඔව් බලපෑමක් වුණා විශේෂයෙන්ම දැන් මේක දරුවෝ ලකුණු කරනකොට තාත්තා අරක්කු බීලා ආපු දවසේ තමයි දවස් ගාන තමයි වැටලා තියෙන්නේ අසතුටින් හිටපු දවස්. තාත්තා අසතුටින් හිටපු හැම දවසකම මුළු ගෙදර ඉන්න හැමෝමත් අසතුටින් ඉඳලා. ඒක නිසා තාත්තා හැදිලා තියෙනවා. තාත්තට මේක පේන්න ගන්නවා. සහ ඒ ආමන්ත්‍රණය කරන්න හොඳ නිමිත්තක් මේක. දැන් මේක ගැන සාකච්ඡා වෙනකොට කොයිතරම්ම දරුණු වුණත් එයාට පේනවා මාව මැනෙන්න ගන්නවා කියන එක සහ මේක මුළු ගමේම වෙනකොට තරංග දැන් අර ගෙදරත් කතා වෙනවා මේ ගෙදරත් කතා කරනවා මේ තාත්තලාගේ ඉන්නවනේ වෙනම ක්ලබ් එකක්. ඒගොල්ලෝ හම්බුනම කතා කරනවා අපේ ගෙදරත් මෙහෙම එකක් මැන්නවා ඕගොල්ලන්ගේ ගෙදරත් මේක මැන්නවද? ඒ සාකච්ඡාව හරි වැදගත් මේ සංස්කෘතියේ වෙනසක් වීම සඳහා. ඇත්තටම අර මම පහුගිය අවුරුද්ද ආරම්භ වෙනකොට රාගම රෝහලට ගියා පිරිත් කියන්න ඒ ළමා වාට්ටුවට. ඒකේ අර උපත්බර අඩු දරුවෝ අර පුංචි පුංචි කූඩු වල දාලා මේ පුංචි පහන් ගෙඩි වගේ මහා පිරිසක් මහා මං හිතන්නේ ඉස්සෙල්ලා ඔහොම නැතුව ඇති. දැන් මහා පිරිසක් හිටියේ තියලා උපත්බර අඩු. ඔය තත්ත්වෙ නැති බලපාන ඇත්තේ ඒවට. ලොකු සාධකයක් අපේ හැමදෙන්නේ. කොයිතරම් වටින කතා බහක්ද කියලා ඔබට දැන් දැනෙනවා ඇති. සමහරට මේ කතා කරපු ආකාරයේ ප්‍රශ්න ඔබේ නිවසේ ඔබේ වටපිටාවේ ඇති. එහෙම නැත්නම් ඔබ දන්න කියන තැන්වල ඇති. ඒ තැන්වලට හොඳම විසඳුමක් අද දවසේ වැඩසටහන තුල ඉදිරිපත් වුණා. එය සමාජගත වුණා කියලා අපි විශ්වාස කරනවා. අපේ හඳුන වැඩසටහන නිමා කරන්න වහන්සේගේ අනුශාසනාව හරි වටිනවා. තරංග මහත්තයා මේ වෛද්‍ය අපේ ආචාර්යතුමා වගේ පඬිත් හාමුදුරුවෝත් කියපු කතා ටික එකතු කරලා ගත්තාම දැන් අපි ඕනම තැනකට වීඩියෝ කැමරාවක් අරගෙන ගියොත් හැමදාම රණ්ඩු වෙන නොසතුටින් ඉන්න ගෙදරකට වීඩියෝ කැමරාවක් අරන් යන්නකෝ. ඔබතුමන්ලාගේ රාජකාරිය ගෙනිච්චාම කොහොමද ඒ කැමරාවට මුණ දෙන්නේ? හරි සතුටෙන් දෙන්න. ඉතින් මේ මගේ මැනිකේ නැත්තම් මගේ හාමිනේ නෝනා කියලා ඉතින් කතා ළඟ වාඩි වෙලා එහෙමනේ මේක කතා බහ කරන්නේ. අපිට ওই රූපවාහිනිය වලින් පෙන්නන සාකච්ඡාත් එහෙමනේ ගෙවල් වල. සැබෑ තත්ත්වේ නෙවෙයිනේ. මෙතන තියෙන වැදගත් කාරණයක් ඒ තමයි ඔවුන් තමන්ගේ චර්යාව තවත් පිරිසක් දැනගන්නවා කියලා දැනුණාම නැත්තම් තවත් පිරිසක් ඒ චර්යාව කෙරෙහි අවධානය යොමු කරලා ඉන්නවා කියලා දැනෙනකොට ඔවුන් චර්යාව සකස් කරගන්න උනන්දු වෙනවා. මේ ආචාර්යතුමා කියාපු විදිහට ඔය මිනුම අම්මා මැන්නත් එච්චර ගාණක් නැතුව ඇති මහත්තයාට තාත්තට. නමුත් දරුවා මනින්න පටන් ගත්තට පස්සේ තාත්තා හිතනවා දැන් මගේ පුතා හොදුව මේක සටහන් කරනවා අනිවාර්යෙන් අද මං ගෙදර ගියාම හැසිරෙන විදිය සටහන් කරනවා කියලා ඔහු අඩු ගානේ රංගපෑමක් විදිහටවත් ඇවිල්ලා ගෙදර සතුටින් ඉන්න උත්සාහ කරනවා. ඒ නිසා මං හිතනවා අපේ ප්‍රේක්ෂක ඔබට පවුලෙන් මේ වැඩේ පටන් ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. මේ අලුත් අවුරුද්දේ ඔබට වෙනස් වෙන්න සහ ඔබට අහිමි වෙලා තියෙන සතුට ළඟා කරගන්න. ඊළඟ කාරණේ තමයි තරංග මහත්තයා බුදුහාමුදුරන්ගේ දේශනාවේ අපි භාවිත කරන වචන තුනක් තියෙනවා. ඒ තමයි ත්‍රිවිධ ශාසනය කියලා. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. මේ පියවර තුනක් තියෙන්නේ. පර්යාප්තිය කියලා කියන්නේ ධර්මය අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම, කියවලා හෝ අහලා. ඊළඟට ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඒ තේරුම් ගත්ත ධර්මයට අනුව හැසිරීම.
එතකොට තමයි ප්‍රතිවේදය ප්‍රතිඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක. ඒ නිසා අපි මේ කතා බහ කරපු දේ පර්‍යාප්තිය බවට පමණක් පත් කරගන්න එපා. දැන් ඉතින් හාමුදුරුවෝ දෙනමයි ආචාර්යතුමායි හරි සතුට ගැන කතා කරානේ කියලා මේක අදින් ඉවර කරාම ඉවරයි. ඒ පර්‍යාප්තිය තියෙයි. ඒක අහලා සතුට වෙලා විතරක් මදි. මදි. ප්‍රතිපත්තියට යන්න ඕනේ. ඒකට මම මේ අර ගෙනාපු මේ පොතේ තියෙන හරි වැදගත් කාරණයක් ඒක කිව්වහම ඇති. මොකද මේක මේ අසර්බයිජානේ බාකු කියන නගරයේ ඉඳලා තියෙනවා ශිරාලි බාබා කියලා අවුරුදු 168ක් ජීවත් වෙච්ච මිනිස්සෙක්. අවුරුදු 168ක්. එතකොට මේ මහාචාර්යතුමා ලියෝන් ජීවා මහාචාර්යතුමා මේ සිංහල පරිවර්තනයක් ඒකයි. එතකොට එතුමා ගිහිල්ලා මේ පුද්ගලයා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔබේ ආයු කාලය මෙච්චර කොහොමද ගත වුනේ? ඔබ මොකද්ද කළේ? මම කියන්නේ අර ප්‍රතිපත්තිය වැදගත් කියන එක. ඔහු කියනවා මෙන්න මෙහෙම පොතේ තියෙන එකම මම කියවන්න. ඔහු කියනවා මගේ දීර්ඝ ජීවිතයේ කිසි අద్භූත රහසක් නැති බව ඔබට පෙනෙනු ඇත. මා සිතන අන්දමට සියවස් එකහමාරකට වැඩි කලක් ජීවත් වීමට මට වරම් ලැබුණේ වැඩ කිරීම, අන්‍යයන් කෙරෙහි උදව් කිරීමේ හැකියාව, පිරිසිදු වාතය, පාගමන්, පමන දැන වැළඳීම, අලුත් ආහාරවල විවිධත්වය, එළවලු පළතුරු අධිකව ගැනීම, හොඳ පවුල් ජීවිතය, පහසු ඉරියව් සහ යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගනිමින් පූර්ණ රුධිරයෙන් යුතුව සන්තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමයි. බුදුදහමේ තියෙන සියලුම ඉගැන්වීම් ටික තරංග මහත්තයා බුදුරජාණන් වහන්සේ තමයි ආහාර ගන්න විදිහ, ගත යුතු ආහාර පාන, ගත යුතු ප්‍රමාණය, නිරෝගීමත් ජීවිතයක් හදන්න ඒවා ඉගැන්වුවා වගේම මේ සිත රෝගී තත්ත්වයට පත් වෙන්නේ නැතුව නිරෝගීව තබා ගැනීමට මඟ කියලා දීපු ශාස්ත්‍රෝ. ඒ නිසා අර ආචාර්යතුමා මුලින් පටන් ගන්නකොට කිව්වා වගේ බුදුදහමේ තියෙන ඒවා වෙනත් වචන හෝ වෙනත් සංකල්ප හැටියට ඉදිරිපත් කරමින් ලෝකයට ආව එකේ ප්‍රතිඵලය මේ අර ශිරාලි බාබා කියන්නේ බුදුදහමේ තියෙන කරුණුමයි. ඒ නිසා ඔබට වටිනා මහා සම්පතක් ධනයක් වගේ ලැබිලා තියෙන මේ ධර්මයේ ඉගැන්වීම් ප්‍රායෝගිකකරණය කරන්න ඔබට නිරෝගීකම සතුට නම් වූ ධනය ඇති කරගෙන මේ ලෝකේ වගේම පරලෝකයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. ඔබත් ධනවතෙක් බවට පත් වෙන්න සතුට පිරුණ. තින් අද දවසේ යාත්‍රා තුළ අපේ තේමාව බවට පත් කරගත්තේ සතුට ධනය කර ගැනීම සම්බන්ධයෙන්. ඒ පිළිබඳව අද දවසේ තමත් හොඳ කතිකාවක් ඇතුණා කියලා ඔබට දැන් දැනෙනවා ඇති වැඩසටහන නිමාවෙන මේ මොහොතේ. මේ දේවල් අපේ හාමුදුරුවොත් ආචාර්යතුමත් පැහැදිලි කරා වගේම අහලා සතුටු සිතින් නින්දට යන්න නෙවෙයි අපි මේ දේවල් ඔබට ඉදිරිපත් කරන්නේ. ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගෙන ඒ සැබෑ සතුට ඔබේ ජීවිතයත් එක්ක එකතු කරගන්න. එයයි අපේ ප්‍රාර්ථනාව බලාපොරොත්තු බවට පත් වෙන්නේ. අද දවසේ මේ වටිනා කතා බහ ඔබත් එක්ක බෙදා හදා ගන්නට අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම වදාළ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය දෙකටන රජයන ගුණසිරි සද්ධාම් නිකේතනයේ අධ්‍යක්ෂ කඩුගන්නාව උදේලත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය නුකද ඥානන්ද අපේ හඳුන්නේ බොහොම පිං අද දවසේ වැඩියට අපේ වැඩසටහන අර්ථවත් කරන්නට ඒ සමගම අපේ ගෞරවනීය ආරාධනාවෙන් වැඩම වදාළ පිළියන්දල මාම්පේ ශ්‍රී විජයවර්ධනාරාමයේ සහ කොටගෙදර ශ්‍රී ගංගාරාම යන උභය විහාරාධිපති ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය කුඹුගේ චන්දාලෝක අපේ හඳුන්නේ බොහොම පිං අද දවසේ වැඩියට අද දවසක වඩින්න කියලා අපි ආරාධනා කරනවා. ඒ සමගම අද ප්‍රථම වතාවට අපේ වැඩසටහනට සහභාගී වුණ ඉතාමත් වටින ප්‍රායෝගික අත්දැකීමක් ඔබේ ජීවිතයට සමීප කරලා දුන්න රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය තුමින්ද ගුරුගේ ආචාර්යතුමනි බොහොම ස්තුතියි. අපි තව දවසක මුල මෙහෙලා කතා බහ කරමු. වටිනා බොහෝ දේවල් අපේ හිතවතුන් වෙනුවෙන්. එහෙමනම් හිතවතුනි අවසරයි අපිට අදට ඔබේ නිවසෙන් සපු ගන්න යලිත් මුණ ගැසීම ලබන සඳුදාවේ සුපුරුදු වේලාවට ඔබව අපි මුණ ගැහෙනවා. ඒ මෙවැනිම වටිනා යමක් ඔබට තිලන කරන්න බලාගෙන හැම දිනකටම ආයිබෝවන් දරුවන් සරණයි.
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.